සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහාර දිය ගලා ගලා තුරුලතා සනත් දැන් ආනාපාන සතිය කියන සනත් කියනවනේ. ඔව්. ඉතිසේ ආවා. ඔව්. ඒක තමයි ධ්‍යාන යනකොට සනතේ ධර්මම මේ සනත කියන දැනගන්න දුන්නේ. ඒ සනතලා ඉතින් ගෝලේ ධම්මගාලේ ඔව්. ඒ සනත මට ඒක කිව්වේ සනත. ඔව්. අපි පාව ක්‍රමේ කරා සනත. ඈ පාව භාවනා ක්‍රමේ කියලා ඔය දැන් කරගෙන යන්නේ. ඔව්. ආස්වාද ප්‍රසආසන ක්‍රමේ. ඒකෙන් මේ සමතේ පරිපස්සනා ආරෝණේ. ඔව්. ඒකේ තියෙන දේ සනත නේද? ඒ ධ්‍යාන ක්‍රමයයි ඔව්. ස්වර්ණාන්ත ආර්ය ධ්‍යානයි. ඔය දෙකම තියෙනවා. ඔව් ඒක කොට සන දැන් ඔය සමත විදර්ශනා සමත යානික ක්‍රමයක් තියෙනවා විදර්ශනා ක්‍රමයක් තියෙනවා. දැන් සමත ක්‍රමයේ විදර්ශනා ක්‍රමයේ දෙකම ඔය විසුද්ධි මාර්ගයේ කොටසක් පේනලා තියෙනවා. ඔය දෙකේ. දැන් ආස්වාද ප්‍රසආස අඩු වෙන නව ආකාරයකින් නව ආර්ක අඩු වෙන ආකාරය. ඔය දෙකේ දෙවිදියට පේනවා. දෙකක් පේනවා මෙහෙම දෙයක්. සෝවාන් මාර්ගයේදී ආස්වාද ප්‍රසආසය අඩු වෙනවා. සෝවාන් ඵලයේදී තව කොටසක් අඩු වෙනවා. සකෘදාගාමීදී ආයෙත් අඩු වෙනවා. සකෘදාගාමී ඵලයේදී තව කොටසක් අඩු වෙනවා. අනාගාමී මාර්ගයේදී ආයෙ කොටසක් අඩු වෙනවා. අනාගාමී ඵලයේදී ආයෙ කොටසක් අඩු වෙනවා. අරියත් මාර්ගයේදී කොටසක් අඩු වෙනවා. අරියත් ඵලයේදී කොටසක් අඩු වෙනවා. නිරෝධයේදී කොටසක් ඉවරට වෙනවා. දැන් මේ විදිහට ක්‍රමයක් වෙන්නලා තියෙනවා. දැන් ඒ කියන ක්‍රමය එකක්. දැන් ඒකේ රාතන් වහන්සේ වුණාම උස්මාන වෙන්නේ ඉන්නව නෙමෙයි ඔය කියන්නේ. එතන ඒක වෙන ක්‍රමයක්. ඊ ආස්වාද ප්‍රසආස තමයි අපි අර කිව්ව විදර්ශනාත්මක බලන ක්‍රමය කියලා. තව ක්‍රමයක් තියෙනවා ප්‍රථම ධානයේදී කොටසක් අඩු වෙනවා, ද්විතීයි ධානයේදී කොටසක් අඩු වෙනවා, තෘතීයි ධානයේදී කොටසක් අඩු වෙනවා, චතුර්ථ ධානයේදී ආස්වාද ප්‍රසආස නාවනවා. මේ සමථ ධානයේ ක්‍රමය. මේ ක්‍රම දෙකක්ම තියෙනවා. මේ දෙකෙම යන්න පුළුවන්. දැන් සමාධි ඉන්ද්‍රිය බලවත් කෙනාට මේ සමථ ධානයේ ක්‍රමය හරියට ගැලපෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කෙනාට විදර්ශනා ක්‍රමය ගැලපෙනවා. ඉන්ද්‍රිය නානත්වයන් මේක වෙන්නේ. ඒ ක්‍රම දෙකක්ම තියෙනවා. දෙකෙම යන්න පුළුවන්. එතන විදර්ශනාවක් කරනවා නම් සාමාන්‍ය සාමාන්‍ය කියලා ක්‍රමයක්. ඔය විදර්ශනාවේදී රාග, ලෝභ, දේශ, මෝහය වැද්ද පහ කළ යුතුයි. ලෝභය තියෙන රාග, දේශ, මෝහ. ඒක පස්සාද කළ යුතුයි. පස්සාද කියන්නේ පහ කරනවා කියන එකයි. ආස්වාද කියන්නේ ඇසුරු කරනවා කියන එකයි. අර ගන්නවා පහ කරනවා. ආස්වාද පස්සාද. අර්ථය ඔකයි. අර ගැනීම සහ පහ කිරීමේ භාවනාව. දැන් වාතය අර ගන්නවා වාතය පහ කරනවා ඒක ක්‍රමයක්. ඒව ක්‍රමයකුත් තියෙනවා. ඒකත් වෙනම විග්‍රහ කරන්න පුළුවන්. ඒ දෙකම විග්‍රහ කරලා තිබුණා. ඔව්. ඒක තමයි ආ උස්ම ගන්න එක. ඔව්. කියන එක. ඔව්. ඒ ක්‍රමය අනුව ඉස්සර කරන සම්මත. දැන් හුස්ම ගන්න එකයි ඔව් ඒ ක්‍රමයේ ගන්නවා නම් මෙහෙමයි. දැන් ඉස්සෙල්ලාම අපි දකින්න ඕනේ මේ අපි දැන් මේ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වෝස්සග්ග පරිණාමී. කියන මේ කාරණා හතරෙන් යුක්ත වුණේ භාවනාවක් වැඩිද. ආරි භාවනාවක් වෙන්නේ එතකොට. එතන ඉතින් අපි මේ කරන හැම කටයුත්තක්ම ඔය කියන්නේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වෝස්සග්ග පරිණාමී කාරණා හතරෙන් යුක්තයි කියන්නේ. මේ හතර නම් ඒකාන්තයෙන් නිවන. නිවනේ මෙවිල විවේක නිස්සිත දෙයක් නැහැ. නිවන් මඟ තියෙනවා විවේක නිස්සිත කරගෙන යනවා. නිවන් මඟ. අවසාන ප්‍රතිපදාවේ නිවන අරමුණු වෙන අනිමෙතන සී වෙන්න ඕනේ. අරමුණු කරන්නේ ලෝකේ. නිර්වාණය කියන එක සීයේ ගෝචර වෙන්න ඕනේ. ඒ ලෝක අරමුණේ තොරයි ඒක. එතන විශේෂ වෙන්නේ. ඒතර විවේක නිසිත ලෝකේ අවිවේකයි. නිවන විවේකයි. තේරුම් ගන්න ඕනේ. ලෝකේ රාගිකයි. නිවන විරාගයි. ලෝකේ රෝධසහිතයි. රෝධසහිත කියන්නේ සැරිසරන එක. සැරිසරිතයි. නිවන නිරෝධසහිතයි. ලෝකේ සංසර්ග පරිණාමී. නිවන වෝසග්ග පරිණාමී. දැන් මේ නිවන ගැන වයින් හතර ආකාරයෙන් කිව්වේ. ඔනේ නිවනට හිත පිහිටුවා ගත භාවනාවක් වෙන්න ඕනේ. විදර්ශනාවට සමතේ වැඩුවා, කොයි එක වැඩුවත් එන්න ඕනේ දෙන්න. ආර්ය ධර්මයෙන් ආර්ය භාවනාව වෙන්නේ නිවනට හිත පිහිටුවාමයි. මේ නිවනට හිත පිහිටුවන කියන තෝරා ගන්න ඕනේ. මේ නිවනට හිත පිහිටවන්න බෑ කවදාවත්. ලෝකෙ ගිනි කියලා දකින්නක. එයා මේ ආර්ය භාවනාවක් කරනවා නම් ඔය කොයි භාවනාවේ ආනාපාන සතිය කළා. ඉතින්ලා මූලික ධර්මයට තෝරාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ලෝකෙ ගිනි කියලා තවර ගන්න ඕනේ ඉතින්ලා. ලෝකෙ ගිනි කියලා තේරුන්නේ නැත්නම් නිවන නිවීමක් කියලා තේරෙන්නේ නැහැ.
රාගයේ ගින්නක් කියලා තේරුන්නේ නැත්නම් රාගක්සේ නිවනයි කියලා තේරෙන්නේ නැහැ. ද්වේෂයේ ගිනි කියලා තේරුන්නේ නැත්නම් ද්වේෂක්සේ නිවනයි කියලා තේරෙන්නේ නැහැ. මෝහයේ ගිනි කියලා තේරුන්නේ නැත්නම් මෝහක්සේ නිවනයි කියලා තේරෙන්නේ නැහැ. රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන. රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ මේ තමයි අසංකතය. අසංකතය කියන්නේ නිවන කියන්නේ රාගක්සේ, ද්වේෂක්සේ, මෝහක්සේ. දැන් ওই නිහා තව එකක් නෑ නිවන පළවෙනි කොටසයි. ඊට පස්සේ ওই නිවනටපත් වුණ කෙනා ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ කරනවා අනුපදිතේ නිර්වාණය. ඒතර ස්කන්ධ දුක්ඛයත් ඉවරයි. විපාක දුක්ඛෙලු මිදෙනවා. සංඛාර දුක්ඛයත් ඉවර කරනවා රාගක්ඛය, දේශක්ඛය, මොහක්ඛය කියන තත්ත්වෙටපත් වෙනවා. අන්න ඊතර හිත තියාගන්න ඕනේ. ඉතින් ඊතර හිත තියන්න බෑ කවදා හරි. රාගයේ සුවයි කියලා හිතාගෙන ඉන්නකම් රාගී ගිනි කියලා හිතෙන්නේ. ගිනි බව ඉතින් දෘෂ්ටියෙන් අයි කරගන්න ඕනේ. ගිනි දකින්න රාග ගිනි කියන එක. රාග ගිනි වෙන්නේ නැහැ ධර්මානුකූල විග්‍රහ කරගන්න ඕනේ. ඒක සාමාන්‍ය ලෞකික වශයෙන් වෙන තත්ත්වයක් ඔය මොනවා කියන්නේ. ඔය මුල පටන් ගන්නකොට රාග ගිනි දැන් අපිට රාග ගිනි ලෞකිකව දැක්ක හැකියි. බුදුරන් වහන්සේගේ දේශනාවල හිත දීපහම දැක්ක හැකි ඒ ගින නිවන දැන නිවන කියලා. අනුමාන දකින්නේ. අනුමානම තමයි ඉතිරලා ඉන්නේ. ද්වේෂ ගිනි කියලා දකින්නවා ඉතිරලා. ද්වේෂ නැති දැන නිවන කියලා දකින්නවා. සමාතේ වැරදි සුළු වශයෙන් වෙනවා. නේ ඔව් ඒ වෙනවා. ඒකේ සංඥා චිත්ත කියන දෙකෙන් ණය වුණාම අනියක් වෙයි. දෘෂ්ටියෙන් ඉස්සරයි වෙන්න ඕනේ. දිට්ඨි පරයාස සංඥා පරයාස චිත්ත පරයාස විපරයාස තුනක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන්නේ. මෙන්න මේ කාරණා තමයි ප්‍රകൃතිය. නිත්‍ය සුඛ අත්ථ සුභ කියන්නේ විකෘතිය. ලෝකේ පැත්ත. නිවන පැත්ත තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ පැත්ත. දකින්න. ওই දෙක තමයි යන්න ඕනේ. එතන යම් කිසි පුද්දේ විපල්ලාස කියලා විපල්ලාස හතරක් තියෙනවා. ඔය කියන හතර පිළිබඳව මේ දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස කියලා පෙන්නනවා. විපල්ලාසී තමයි සංස්කෘතිය කියන්නේ විපර්යාස. අපිට සිංහල වෙන්නන්නේ නැහැ. විපරීත අපේ වටේ කියනවා. විපරීත වෙනවා. අදහස විපරීත කරගන්නවා. මේ විපරීත කරගත්තොත් විපරීත අදහසකින් දහම් දකින්න බෑ. ප්‍රകൃතිය කියන්න ඕනේ. යථාර්ථය. යථාර්ථවත් දකින්න ඕනේ. එන අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කම අසුභ වශයෙන් දකින්න එක තමයි පිළිකුල් වශයෙන් දකින්න කියනවා. ඒ වරද්දන්නේ. පිළිකුල් භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ දීලා නැහැ. අසුභ භාවනාව කියන එකක් දුන්නා. ද්වතින් සාකාරී කියලා විග්‍රහ කළා. 32 ආකාරයකින් බලන හැටි. පිළිකුල් භාවනාව කියලා හදාතේ මෑද කාලෙකදී. පිළිකුල් භාවනාව කියලා භාවනාව දීලා නැහැ. පිළිකුල් කරන්නේ කියොත් මේ වික්ෂිප්ත වෙනවා. හැබැයි අන්නේ සාසන වල තිබුණා. ඒ තිබිච්ච බුද්ධහමින් පෙන්වන්න ගියාම ඒ වරද්ද. පටික්කුල මනසිකාර කියලා. ඔව් පටික්කුලේ ප්‍රතික්ෂේපයි. දැන් පටික්කුල මානසිකාර පබ්බ කියන්නේ ඔය මේ අර ආනාපාන පබ්බ, ඉරියාපත පබ්බ, ඔය කියන පබ්බ කියන ගොඩක් තියෙන පස්සේ අටුවාවට ගත්තේ. බුදුරජාණන් වහන්සේ කාලේ දේශනා කරන දේශනාවක ඒක පෙන්නන්නේ. අසුමයි පෙන්නන්නේ. නම් පස්සේ යටි කරගත්තේ. මේ පටික්කුල කියන නමෙන් පෙන්නලා තියෙන්නේ පටික්කුල කියන්නේ තද කරන පිළිකුල කියන එක අභ්‍යාසයෙන් කියන්නේ. ප්‍රතික්ෂේප කිරීම කියන අර්ථයයි තියෙන්නේ. නියම පටික්කුල කියන එක අර්ථය. අනුකූල නොවන්නේ පටික්කුලයි. අනුකූල වෙනවා නම් ඒක වැරද්දක්. අනුකූල වෙනවා කියන්නේ ඒක හොඳයි කියලා පිළිගන්නවා. පටික්කුල කියන්නේ හොඳයි කියලා පිළිගන්නේ නැහැ. ඒක ඉවත් වෙනවා. ඒක ඔක දකින්න ඕනේ ඉතින්ලා. අනික කාටද තියෙන්නේ අනුපස්සනාව. දැන් ආනාපාන සතියයි කායानुපස්සනාවයි පළවෙනි වෙන්නේ. කායानुපස්සනාව විග්‍රහ කරන්නේ. අනුපස්සනාව කියන වචනේ විග්‍රහ කරලා දිනවා අටුවාවේ. නිත්‍ය ප්‍රකාරයෙන් විග්‍රහ කරනවා. මොකද අනුපස්සනාව කියන්නේ කියලා. මේ පෙරකෝපදී තියෙනවා. අනුපස්සනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බැලීමයි අනුපස්සනාව. නිත්‍ය දුක්ඛ අත් සුභ වශයෙන් බැලුවොත් අනුපස්සනාව වෙන්නේ නැහැ. එන අනුපස්සනාව කරන්න බෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දැකින්න නැතුව. දැන් කායානුපස්සනාව කරන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දැකලා තියෙන්න ඕනේ. නැති කෙනෙකුට මේ අනුපස්සනාව වෙන්නේ. දැන් අනුපස්සනාව කියන වචනේ අපි කියන්නේ බද කය ගැන මෙනෙහි කිරීම. කය ගැන සිහි කිරීම. අද දිහාට අර්ථ උච්චරයි. කය ගැන සිහි කිරීම කායානුපස්සනාව. දැන් අපිට තේරුන්නේ නැහැ විගහාදය. වචනේ නිරුක්තියක් තියෙනවා. දැන් නිරුක්ති පිටවන්ද මොකදින්ට ප්‍රතිලිප්තියක් තියෙනවානේ. අපි නිරුක්ති කියන එක වෙනස් එකක්. ඒව එකක් නෙමෙයි තියෙන නිරුක්ති කියන්නේ මේ ව්‍යාකරණ තියෙන ව්‍යාකරණ කතාවක් කියලා ඉඳලා හදාගන්නේ. ඒක බබුණාගේ නිරුක්ති. නිරුක්තියක් ඇත්තේ නැහැ ඒකේ. බබුණ හදාගත්තා මේ අර ගෝත ප්‍රාකෘතිය කියන්න පුළුවන් ඒක.
අද නිරුක්ති කියන්නේ ඒවට. බුදුරජාණන් වහන්සේ නිරුක්ති කිව්වේ පදින්නේ නාර්ථයේද. අනග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා ලස්සන විග්‍රහ කරලා ඉන්නේ. ඒවා වෙන විග්‍රහ කරලා දෙන්නා. නිරුක්ති කියන්නේ මොනවද කියලා. දැන් මෙතනක් වෙන්නේ මොකද්ද? න උපඅස්සන අනුපාසන වචනේ හැදෙන්නේ. දැඩිව ඇසුරු කරන්නේ නැහැ. අනුපස්සනා කරන්නේ. කය පිළිබඳ දැඩි ඇසුරෙන් මිදෙන්න ඕනේ. දැඩි ඇසුරෙන් මිදෙලා කියන්නේ මේ කය පිළිබඳ ලෝභයෙන්, ද්වේෂයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇසුරු කරන්නේ කියොත්. ඡන්ද රාගයෙන් ඇසුරු කරන්නේ කියොත් තමයි අවිජ්ජාව දැඩි ලෝභය හදගන්නේ. ඒක දුන්නගන්න ගන්න. අනුපස්සනා කියුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බැලීම අනුපස්සනා කියලා අතුවා විග්‍රහ කරලා තියෙනවා. දේශි වචනේ ගත්තහම ඉවරයි. එන කාය අනුපස්සනා බලන්න අනිත්‍ය දැකලා තියෙනවනේ දුක්ඛ දැකලා තියෙනවනේ අනාත්ම දැකලා තියෙනවනේ අසුභ දැකලා තියෙනවා. එහෙනම් මොකක්ද අපි සුභාසුභ තෝරන්නේ කොහොමද? යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් සුභද අසුභද? අනුතෝරනද? නිත්‍ය නම් සුභ නම් අනාත්ම නම් සුභද අසුභද? එහෙනම් සුභයි. එහෙනම් නිවන සුභයි ලෝකේ අසුභයි. දැන් අසුභ දැක්කේ අපි දැන් මොකද කරන්නේ? කෙස් කැදයි කෙස් පිළිකුලයි ලොම් කැදයි ලොම් පිළිකුලයි නියමුතු කැදයි නියමුතු කැදයි නියමුතු පිළිකුලයි ඔක්කොම කියාගෙන යනවා. දේවත් බැරි යන්න පුළුවන් දෙයක්. දැන් ඒක කොහොමද බලන්න? බුදුරණන් වහන්සේ කියනවා මහන්නේ දෙවියන් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? බුදුරණන් වහන්සේ දැන් අට්ඨියේති හරාජි දිගුච්ඡති කියලා හිතන්නේ. ඒතර අට්ඨියේති හරාජි දිගුච්ඡති කියන වචන තුන කියනවා දෙවියන් ගැන. පෙළෙනවා. ඔය දේවත් බැර ලැජ්ජා විය යුතුයි. දැන් ඔය මල මුත්‍රා වගේ දකින්න. ගන්න හරියක් නැහැ කියලා දකින්න ඕනේ. දීගු ඒ වචන දෙක පාලි වචන දෙක. දිගුච්ඡති කැටිලා එනකොට. ඒක ස්වභාවයෙන්ම දකින්න. මේ රෝග සත්‍ය මල මුත්‍රා වැනි දෙයක මේ ආශා කරනවා. යථාර්ථය ඕකනේ වෙලා තියෙන්නේ කියලා. කොහොමද දකින්න ආශා කරන්නේ මල මුත්‍රාව වලට නේද? ඒ වගේ දකින්න. මල මුත්‍රාවටම නෙවෙයි කියන්නේ. ඒ වෙලාවේ ස්වභාවය හරහාම දකින්න. එතන කොහොමද දෙවියන් ගැන කේස් ගන්න පිළිකුලයි කිව්වොත් අපි දකින්නේ කොහොමද? ලෝක කතයි ලෝක පිළිකුල හඳුන් සෝද යනවා. එනකොට මේ රාමිච්ච බල සෝද යනවා. එනකොට ඇගේ කොතනම ගඳක් නැහැ දෙවියන්. ඔය අසුභ භාවනා බලන්නේ කොහොමද? හැබැයි පෙළෙනවා. දෙවියොත් පෙළෙනවා. මේ පෙළෙන දුක දුකේ ඉන්නවා දෙවියෝ. සංකාර දුකේ නේද ක්‍රියාත්මක වෙනවා. කටයුතු කරනවා. විපරිණාම දුකේ සෝකේටපත් වෙනවා. අනිත් දෙවියෝ වෙලිලා ගියා බලාපොරොත්තු නැති වෙලා ගියා බලාපොරොත්තු කඩ වෙලා ගියා කියලා සෝක වෙනවා. මොනවත් ඉතුරුන්නේ නැහැ හරියක් ඉතුරුන්නේ නැහැ නේ කියලා. අනිත්‍ය දුක අනාත්ම දෙකක් තියෙනවා. එහෙනම් අනිත්‍ය දුක අනාත්ම අපතනකද එන සුබද අසුබද තීරණය ගන්න උතන. අසුබ හොයන්න ඕනේ විදිහට. මෙන්න මේ මොළ දකින්න ඕනේ දාර්ථය. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ නිසා අසුබයි. මූලික ලක්ෂණ තුනයි. ඒ ලක්ෂණ තුනේ තීරණය අසුබයි. එහෙනම් මොනවාද ලෝකෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙනම් ලෝකේ සුබද අසුබද? අසුබයි. පළවෙනි දේ දෙන්න ඕනේ. අරගන්න බැරි එක වෙනවද කියන්නේ. තව සංඥා තියෙනවා සුබ සංඥා තියෙනවා. ඒව නැත්තේ. පිළිනිකට ආශා කරනවා තව. මොකද සංඥා චිත්ත තව ඉවරලා නැහැ. අරිහත්ත්‍ය දෙක ඉවරයි. එතකන් ඉතින් දෘෂ්ටිය කැපෙන්න ඕනේ. මුලා දෘෂ්ටියන හත් වෙන්න ඕනේ. ඒකයි මුලට දාන්න ඕනේ. අන්න දෘෂ්ටිය අර ගන්න ඕනේ දහම් මාරයි කියලා. අනිත්‍ය දුක අනාත්ම තේරුම් ගන්න ඕනේ හරියට. අනිත්‍ය කියනවා අනිත්‍ය කියනවා. මේ සංස්කෘත කාගෙන සංස්කෘතියේ වැහැලා ඉන්නේ නෙවෙයි. අනිත්‍යය සංස්කෘත වචනය. දැන් ඕක කියන එක කටවහන්න බැරි වුණා වල. ඔයලා ඉතින් අන්තිමට සංස්කෘත එකක් තියෙන්නේ. ඊට පස්සේ අහනවා මේ ලොකු හාමුදුරුවෝ අහනවා කියලා. මේ හාමුදුරුවෝ කියනවා අනිත්‍ය කියන්නේ සංස්කෘත වචනවල ඇත්ත. ඇත්තනේ නම මාත්‍ය මොනවා කරන්නද අපි? අන්තිමට කියන්න පටන් ගත්තා. හොඳ මේ සංස්කෘත මහා සංස්කෘත දැනීමේ උවර ඉන්නා කියලා අහනවා කියනවා. කාරණේ ඇත්තනේ නේද? අපි මොකද කරන්නේ? අපි දැන් කියන්නේ තියෙන ඔක්කොම සම්මත කරගෙන වදනේ ඕකනේ. අපි මොනවද දන්නේ කියලා. අන්තිමට කිව්වා ඉන්නේ. අපි දිසාමතුරුත් කිව්වා අන්තිමට. ආවම ඔය වාදේ කියලා ආවම මෙහෙම කියන ඇත්තද? අනාත්ම කියන සංස්කෘත වචන වල ඇත්තද? ඇත්තනේ. අන්තිමට කිව්වා ඉන්නේ. දැන් ඉහළලා ඉන්නේ ඒකයි. මේ වයින් කොහොම සිංහල වචන. ඇයි සංස්කෘත විභාග සංස්කෘත ගන්න දේවල් වලන්න. අන්න වෙයිද දැන්. ඉතින් අනිත්‍ය දුක අනාත්ම වහගෙන ඉන්න තාක්කල් යථාර්ථය දකින්න අසුබ දකින්න බෑ. අනිත්‍ය දුක අනාත්ම හරියට දකින්න ඕනේ. ඉතින් හරියට අනිත්‍ය දුක අනාත්ම තේරුම් ගත්තේ නැති කෙනෙක්
ආනාපාන සතිය වඩනවා කිව්වොත් කාය අනුපස්සනාව වඩනවා කිව්වොත් වෙන්නේ නැහැ. අනුපස්සනාවේ අනිත්‍ය දුක අනාත්ම දකින්න ඕනේ. අසුබ දකින්න ඕනේ. දැක්කගෙන අනුපස්සනාව තියෙනවා. මේ කාය ගැන බලන්න, වේදනාව ගැන බලන්න, හිත ගැන බලන්න පුළුවන්, ධර්මය ගැන බලන්න පුළුවන්. දුක්ඛෝක දකින්න අනුපස්සනා කරන්න අනිත්‍ය දුක අනාත්ම අසුබ දැකලා තියෙන්න ඕනේ. ඒක හරියට ඉතින් තෝරා ගන්න ඕනේ. මෙන්න මේක තෝරාගත්තාම අපි දැන් ලෝකෙම අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි. න්‍යාය ධර්මයේ දැක්කා. ඉතින් දකින්නේ ඔතන. දැක්කට පස්සේ අපිට මොකද වෙන්න ඕනේ? දැන් අපි දකින්න අපි පෙළෙනවානේ හැමදේම. මේ ලෝකේ ඇතුළට ගියාම විවිධ දේ පෙළෙනවා. පෙළෙන්නේ නැති එකක් ලෝකේ නෑ. අට්ටියේදී අන්න පෙළෙනවා. හරායේදී ඉතින් විනාඩි ලැජ්ජා වීතිය පස්සේ යන්න. ඔයදි මල මුත්‍රා ගොඩවල් වගේ කවදාවත් හරයක් නෑ නිකන්. අපි රවට්ටනවා මිසක් වෙන මොකද? රවට්ට දුකට ඇදලා දානවා. ඒකයි කියන්නේ පරිත්‍ත සම්පන්නව කියලා දකින්න ඕනේ. අන්න දැක්කට පස්සේ අපි දකිනවා මේ පෙළෙන්නේ ඒවා. එතන මේ සංකත තියෙන්නේ. අලාදී වල සදාතනිය තියෙනවා නෙමෙයි. හේතුවක් නිසා හටගත්ත පරදාන ලෝකේ තියෙන්නේ. ඒ හේතුන්ගේ ක්‍රියාත්මක වීම මතම පරධර්මය ක්‍රියාත්මක වෙනවා. හේතුව බිඳින ගමන් බිඳුනා ඉවරයි. ආ හේතු නැත්නම් පවතින්නේ නැහැ මොකක්වත්. අනේ හේතුව ධර්මයේ හැටි. මේ සංඛාරයන්ගෙන් හේතු හටගන්නේ. එතකොට තිස්සෝ දුක්ඛ දුක් තුන. ඔන්න පිටකෝපසේ ලස්සන විග්‍රහ කරලා තියෙනවා. අනිත්‍ය විග්‍රහ කරන්නේ ලස්සන වාන්නේ කොච්චර වැදගත්ද කියලා. දුක් තුනයි. තිස්සෝ දුක්ඛ. උපාදෝ සංකත ලක්ෂණ. අර සංකතේ ලක්ෂණ තුනක් පෙන්නනවා. සංඛාර දුක්ඛත. ඔන්න ඒක දුක. වයෝ සංකත ලක්ෂණ. වෙනසීම සංකතේක ලක්ෂණය. විපරිණාම දුක්ඛත. තිතස අඤ්ඤත්තා සංකත ලක්ෂණ. සිටියෝගේ අන්‍යතාවයටපත් වීම. අන්‍යතා කියන්නේ සංස්කෘත වචනයක්. අනිත් බවටපත් වීම. නැත්නම් අනිත්‍ය බවටපත් වීම. සංකත ලක්ෂණ. දුක්ඛ දුක්ඛත. ඒක දුකේ දුක. සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ කියලා සයම සංකතයක්. දුක් තුනක සම්පින්දනය. දැන් අපි ඉස්සෙල්ලා දැක ගන්න හැටි. දැන් මේ අපි හිතන්නේ සැප කොටවල් කියලා. සුව පින්දනය හැටියට හිතයි. සුව පිටක් හැටියට හිතනවා ලෝකේ තියනවා කියලා. දුක් පිටවල්මයි මේ සුව පිට කියලා හිතන්නේ. ඕක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ ඉතින්ලා. අනේ ඒතොර දකින්නවා. ලෝකේ තියෙන්නේ පෙළෙන දේවල්. පෙළෙනියම ලෝකේ ගොඩනැගිලා තියෙනවා මිස. පෙළීමට දෙන ප්‍රතිකර්මය තමයි. අපි සුවයි කියන්නේ. දැන් හොඳට ඇත්තද කියලා බලන්න ඕනේ. හොඳ හැම දෙයක්ම සුව කියලා බලමු මොනවද අපි ගන්න. අපි ඇඟට දැනෙන සුව තියෙනවා. ඒ වගේම කටට දැනෙන සුව තියෙනවා. නාහයට දැනෙන සුව තියෙනවා. ඒ වගේම කනට ඇහැට දැනෙන සුව තියෙනවා. මේ සුව කියන එක හැදෙන්නේ කොහොමද? අපි බලන්න ඕනේ ඔබ හිතලා. දැන් අපිට සීතල සුව එන්නේ කොහොමද? අධික උෂ්ණ වේලාවට. සීතල සුවද සුවයි. එනම් කවිත් ගොතනවා, වද සුලන් හවනවා, සිසිල් සුලන් හවනවා කියන ඉතින් ඌ රටේ ඇදලා හදාගෙන ඉන්නවා. සිසිල් සුලන සුවඳ අපිට සුව වෙන්නේ කොහෙද? අපිට ඇගේ ධාරිය දානවා. රත් වෙලා තියෙනවා. දැන් හීතලේ වෙවුරන දවසක කෙටි පරවාගෙන ඉන්න දවසක සිසිල් සුලක කවාගෙන වගේ සතුටෙන්න පුළුවන්. වතුරගත්ත හැකි. ඒක දුකක් වෙනවා ඒක. එහෙනම් සුලකද අපිට සුව දුන්නේ අපි ළඟට අසමතුලිතේ සමතුලිත කරන ගන්න. අපේ ධාරිය නිවෙනකන් අපි හීතලේ හිටියා. දැන් හීතල වුණා දැන්. සමතුලිතතාවයේ ඉක්ම යන්නයි දැන් ඉන්නේ. දැන් ඊට වඩා හීතල දුන්නොත් මොකද වෙන්නේ? දැන් අපෝ හීතල වැඩි. අර සුව දුන්න හීතලම දැන් දුක දෙනවා. එහෙනම් හීතල සුව දීලා තින්නේ අපේ ජීවිත අසමතුලිතතාවයේ. අපි ඉන්නේ අසමතුලිත වීම. ඒ අසමතුලිතතාවයේ සමතුලිත කරනකම් අපි සුව දැනෙනවා. නැ සුව කිව්ව ඕකට. ඒ උස්නේ සුව දෙන්නේ කොහොමද? අධික සීතලයි. වෙවුලනවා. ඉන්න බැහැ. ඒනම් උස්නේගේ හරි සුවයි. කෑම සුව දෙන්නේ කොහොමද? බඩගිනිලා ඉන්නවා. කෑම හරි ප්‍රියයි. වතුර සුව දෙන්නේ කොහොමද? අධික පිපාසයේ වෙලාවට. මේ ඇතොර හැම දෙයක් මේ ක්‍රමෙදී. දැන් ඉඳගත්තාම සුව දෙන්නේ කොහොමද? හිටගෙන ඉන්න බෑ කකුල් රිදෙනවා. අකවල් රිදෙනවා. ඒක ඉඳගත්තාම සුවයි. ඒක හිටගත්තාම සුව වෙන්නේ කොහොමද? ඒක ඉඳගෙන හිටගන්න. තට්ටාන් රිදෙනවා ඉන්න බෑ ඒක විදිහට. ඒක අඟුල වගේ හන්දිපත් අඟුල වගේ ඉන්න බෑ. ඒකට තමයි. නැගිටලා දිගට ගත්තාම සුවයි. ඒක දැන් ඉන්න බෑ කකුල් රිදෙනවා. යනකොට සුවයි. ඉන්නේ හතර ඉදියව පවත්තලා සුව ගන්න කරන්නේ මොකක්ද? දුකෙන් පෙරෙනකොට ප්‍රතිකර්මණී ඔක්කොම.
ඔය හැම එකක්ම දුකට ප්‍රතිකාරම. දැන් පෙරෙනකොට පෙරෙනවට කරන ප්‍රතිකාරමේ වෙනස් දකින්නේ සුව වශයෙන්. අපි ওই සුවේ වශයෙන් බැන් මොකක්ද එහෙනම් මේ කරන්නේ? සංකාරයක් ගොඩනගුවා නේද මේකෙන් එක. පෙරෙන එක නැති කරන්න එක සංකාරය ගොඩනගනවා. ඒකෙත් පෙරෙන නැතිකට ක්‍රියාවලියක් කරනවා. ඒ ක්‍රියාවලිය එක කාය සංකාරයක්, එක වචී සංකාරයක්. මනසේ පෙරෙනට මනෝ සංකාරයක් ගොඩනගනවා. මේ ගොඩනගනකොට මොකද වෙන්නේ? ඒ ගොඩනගන එක සංකාර දුක්ඛය. ඔබ ගොඩනගන්න වෙලා තියෙන එකක් නිසාද? පෙරෙන හින්දා. පෙරෙන්නේ නැව කරදර වෙන්න ඕනේ. ගොඩනගලා. උත්සාහය, වීර්යය, වේද ඔක්කොම දෙන්න ඕනේ ගොඩනගන්න ඕන දෙයක් හරි. හිත ගොඩනගන්න, වචන ගොඩනගන්න, ක්‍රියාව ගොඩනගන්න වේදෙන්න ඕනේ. වේදෙන එක පේන්නේ නැති අපි කොතන චන්දරාගේ බැඳිලා. ප්‍රියමනාපයේ බැඳිලා. ඒකින් අර වහනවා. ඒ දුක් වල හැදෙන්නේ ඔය විදිහට. මේ මේක ඉතින් අපි දකින්න ඕනේ. අනේ සංකාර දුක්ඛේ නේ හැදි දකින්නවා. පෙරෙන්නේ දුක දුක්ඛේ කියලා දකින්නවා. එතකොට මේ දුක දුක්ඛේ සංකාර දුක්ඛේ හදා ගොඩක් කොහාටද යන්නේ? මොකක් හම්බ කරන්නද? මොනෝ වෙනද? ගිහිලා නැති නේද? ඔබට ඉතුරු කරන්නේ. එහෙනම් බොරුවට දුක් විඳින්න. මොකක් හකින්න හදනවද? හරයක් ඇද්දියාගෙන හකින්න දිනනවද? අන්න වලාගෙන යනවා. බලපන් අපිට හරයක් ඇද්දියාගෙන හකින්න නෙමෙයි මේ නගරන්නේ. තමයි දුකට පිළිසරණක් වෙන්න දුක විඳින එක බේරගන්න පොඩ්ඩක් හකිනවා. දැන් මොකද? ඇහැ රකින්න මොකක් නිසාද? කන දිව නාසය ශරීරය පවත්වන්න බෑ. මේ ඇහැ නැහැ. හරි අමාරු. දුක අමාරු වැඩේ. කන රකින්නේ. ඇස අසහ අනිත්‍ය ශරීරයේ ඉන්දියාවේ පවත්වන්න බෑ. හත්ය හදන්න. ඒකත් වාදකයක්. ඒක කය රකින්නේ. මේ ඉන්දිය පවත්වන්න බෑ. ඒක ඉතියේ නැහැ. ඒ ඔය එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් එකිනෙක සම්බන්ධ නිසා. එකක් නැත්නම් අනික කරපාරු. මොකක් නිසාද? ඉන්නකම්. යථාර්ථය තමයි යන්නේ. ඉතින් රාහතන් වහන්සේත් ඔය දී රකින්න ඉන්නකම්. බලිකිනුද? ආහාර වෙනින් දෙයි ඉන්නද? විවාදේ දරන්න බෑ. ආනන්ද වතුර ටිකක් දෙන්න පිපාසයි. ලෝතුර අබුදලා දිනුම් පාණ්ඩයලා කියන කොට පිපාසිතේ දුකක් ආවා. කායික දුකේ එනවා. ඒක ප්‍රතිකර්ම කරන්න එනවා. දැන් දුකට කරන ප්‍රතිකර්ම සැපයි කියලා ගත්තා මිස මොකද ලෝකේ සැප තිබුණේ? යථාර්ථය යන්න බලාගෙන යන්න ඕනේ. ඒක තමයි දුක් පීඩක්ම විතර. අන්න ඒක දකින්නවා ලෝක සත්‍යෝ දුකට සැපයි කියලා හැවටලා ඉන්නවා. න්‍යාය ධර්මයේ දැක්කම දුක්තිය යනවා. දකින්න ඕනේ ඉස්සෙල්ලා වගේ. ඒක අනිත්‍ය කිව්වේ එක. මොකද්ද? පෙරෙනවා. පෙරෙන එක දුක. ඒ අනිත්‍ය කිව්වොත් ඉතිර නෑ කියන එක. අනිත්‍ය අනියත කියන වචනේ සාතුරුත වචනේ. අනියත කියන පාලි වචනයක් තියෙනවා. ඒකට හදාගත්ත සාතුරුත වචනේ තමයි අනිත්‍ය. ඒ අනිත්‍ය කියන්නේ ඉතිර නෑ කියන්නේ බොරුවක් නෙවෙයි. අනියත කියන්නේ ඉතිර නෑ. අනියත කියන එකේ සාතුරුත වචනේ තමයි අනිත්‍ය කියන්නේ. ඒක හදාගත්ත වචනයක් ඒක. ඒක අනිත්‍ය බුදුරන් වහන්සේ පෙන්නපු අනිත්‍ය. පාලියේ නෑ මේ සංස්කෘතියේ නෑ. සංස්කෘත හදාගන්නේ ඒගොල්ලන්ගේ වැඩවල. අර ඉංග්‍රීසි හදාගන්නේ මේ විලදා භාෂාවක් වගේ ඒගොල්ලෝ වැඩවල හදුවා වගේ. සංස්කෘත හදාගන්නේ වේදේ කියවන්නේ. බුදුදහම කියවන්නේ නෙමෙයි. මේ බුදුදහම ගැඹුරු වචන සංස්කෘතියේ නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඒකට මොනවද ආදේශවල දානවා. ධර්ම වර්ධිනවා. ඒකයි වෙන්නේ. මේ අනිත්‍ය වලින් පෙළෙන හැටි දකින්න ඕනේ. පෙළෙන විදිහට කරන්නා වූ වැඩ පිළිවෙලක් තියෙනවා ඒ වෙලෙන් සංකාර දුක්ඛේ. ඒ සංකාර කරන මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සැප සම්පත් කියලා බලාපොරොත්තු වෙන්නේ පෙළෙන එකට ප්‍රතිකාර. ඒකට හැවටෙනවා සැපයි කියලා. සැපක් හොයාගෙන ඒකට බැස්සට පස්සේ සැප විඳින්න අර පෙළෙන එක ඕනේ. දැන් පොඩි උපමාවක් අපි කියලා දෙන්නා අත් දෙක පිටිපස්සට තියලා බැඳලා. කවුරු ඉන හරියෙන් ඩොක්ක. දැන් කැක්කුමයි ඉන්නේ. කවුරු හරි අත ගන්න. සනීපද? හරි සනීපයි. කැමතිද අත ගන්න? කැමති. දැන් සනීප නම් කැමති නම් තාපාරක් විදිහට වෙන්නේ. දැන් ප්‍රති ඔබ සනීපයි කියවා කැමති කියලා. ඊළඟ සනීප කැමති මම තාපාරක් දෙන්න. දැන් ගන්නවා කියන්නේ. ඒ විදිහට පාරේනවා. ඒ මොකද හේතුව? මේ පිළීමට කරන ප්‍රතිකාරමේ සනීපයේ කැමැත්ත කියලා මම කිව්වේ කියලා දැන් ගියා ගන්නවා. ටොක පාර මතක ඉඳලා. ටොක අමතක කියලා ඒවිලා නිින්ද ගිහින් හිටියා. එහෙනම් විජිතේ කැක්කෝ විතරක් දැනෙනවා. අත ගන්න සනීපයි කැක්කුමයි. ඒ සනීපයි සුවදයි. කැමති ඒකද? ඒ සනීප නම් කැමති තවත් මං හිටියල් කවන්න නැති වැඩි කරන්නේ. ඔව් හොඳයි හොඳයි. හරි කැමතියි මං. හරි බෙරවන්න. මොකක් නිසාද? ටොක ඇනපියක දැක්කේ නැති නිසා. දැකලා යාළුවා ඉන්න දා සනීපේ කැමැත්ත කියන මේ විදින්නේ. ටොකේ වේදනාවට ප්‍රතිකර්මයක් කියලා දැක්කලා කියනවා. ඒකාන්තයෙන් බලාපොරොත්තු ටොකනෝ කායි.
ඒකට සනීපේ කැමැත්ත බලාපොරොත්තු ඉවරයි. අන්න ඒ වගේ පෙරෙන එක නතර කරගන්න බලන යථාර්ථය දැකගෙන. පෙරෙන එකට ප්‍රතිකර්මයෙන් දුවයි කියලා ගන්න එක අහක් කරනවා. දැන් සුවේ නෙමෙයි ඉතින් සුවේ කියන්නේ මොකද්ද? පෙරෙන එකට කරන ප්‍රතිකර්මය කියලා දකින්න. ඒතර දකින්නවා සුඛෙහි මේ දුක්ඛෙහි සුඛයන් ආ වූ විපාකයි. අතරනේ එහෙමයි. දැන් දුකෙහි සැප කියලා හිතාගෙන ඉන්නේ. පෙරෙන එකට කරන ප්‍රතිකර්මය දුක. දුකේ කරන ප්‍රතිකර්මය. ඒ මහ දුකක් විඳලා ඒක සමතේටපත් කරන එකක් වෙයි කරන්නේ. අපි යගේ අසහනයක් හැදෙනවා. අසහනෙ ප්‍රතිකර්ම කර සමතේටපත් කරනවා. ඒක සුවයි කියන්නේ. වෙන මොකද සුව කිව්වේ? ඔය අසහනෙ හැදුන්නේ නැහැ මොකද වෙන්නේ? අපි නිදහස්. ප්‍රශ්නේ නැහැ. ඒක අපි හැදින්නේ නැති නේද මේ කයි තියෙන්නේ. කයි තියෙන කම වෙනවා. අපි ඕකේ මානසික නාම රූපයෝගේ වැහගෙන ඒකම ඇසුරු කරන්න කියනවා. විඥාන බලවත් වෙනවා. නාම රූප පත්‍ය විඥාන කියලා. විඥාන පත්‍ය නාම රූප කියලා ආයතනය කරලා අදහස් දෙන්න පටන් ගන්න බලවත් වෙච්ච විඥාන. මේ විඥානේ වරද දාන්න ඕනේ ධර්මානුකූලව දැකලා. සංකාරපත්‍ය විඥාන, සංකාර නිරෝධා විඥාන නිරෝධ. ක්‍රමේ දකින්න ඕනේ. සංකාරපත්‍ය විඥාන වේ. සංකාර නිරෝධේ විඥාන නිරෝධ වේ. ඉතින් අපි කරන්න ඕනේ මොකද්ද? නිරෝධ නිශ්චිත වෙන්න ඕනේ විඥාන නිරෝධ කරලා දැනගන්න ඕනේ. එහෙනම් විවේක නිශ්චිත වෙන්නේ නැතුව, විරාග නිශ්චිත වෙන්නේ නැතුව නිරෝධ නිශ්චිත කරන්න බෑ. එහෙනම් අවිවේකී තියෙන්නේ අපි වැඩ පිළිවෙල නිසා. විහෙද වී බලනවා, අහනවා, හොයනවා, වටපිටාව යමතැනම යන මොනවා හොයන්නද? කාමිය හොයන්න. කාමිය හොයන්න. එහෙනම් විවේක නිසිරුනහම ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ඒතකොට විරාග නිසිතයි. කාමියත් හටගන්නේ නැහැ ඒක. ඒතකොට විරාග නිසිත නිරෝධ නිසිත. අන්න ඒතකොට සැරිසරන්න යන්නේ. නිරෝධ කරනවා. මොකද්ද? යම් කිසි විඥානයක් තමයි අපි පොළඹවන්නේ. කොහෙද? කර්ම විඥාන. සංකාරපත්‍ය විඥාන කියවම පටිසන්ධි කියලා වරහන් ඇතුළේ කියලා දානවා විපරිචාවාතෝරණ කියනවා. ඒ කියන්නේ උප්පත්තිය දැන්නේ නෙවෙයි. උප්පත්ති භවය හදන්න දෙනවා. පරිසන්ධි ඒ පරිචාවදී තියෙන්නේ. මෙතන තියෙන්නේ කර්ම භවය හදන පරිසම්පාදේ. දැන් ඒක තමයි වරද්දලා කියනවා. ඔක මට ඕන හැටියට නෙමෙයි කියන්නේ. පරිසම්පදා අපි විභංග ප්‍රකාරණේ. පරිසම්පාදේ විභංගය ගන්න. අන්න ඉතිරම තියෙනවා. තත්ත කතම සංකාරපත්‍ය විඥාන. මේ සංකාරපත්‍ය විඥාන වෙනවා කියන්නේ මොකද්ද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන, අයං උච්ච සංකාරපත්‍ය විඥාන. කො පටිසන්ධි විඥාන කියනවා. ඒක ගන්න හදාගත්තේ දෙන්න. වරහකට. දැන් වාද ඔතන අපි දැන් වරදලා තියෙන්නේ මවද? මම කියන්නේ මේ ත්‍රිපිටකයේ මේ අභිධර්ම පිටකේ දාන්න. අභිධර්මයේ හේතු තැනත් එක්කලා වෙන්නලා. ඉතින් ඒක චක්කු විඥාන මේ සංකාරපත්‍ය විඥාන කියනකොට මේ මෑතෙන් දින පොත්වල ඔක්කොම මොකද පෙන්නන්නේ? වරහකදී පටිසන්ධි කියලා කියලා දාලා. ඉතින් චක්කු ඉතින් සංකාරපත්‍ය පටිසන්ධි විඥාන කියලා තියෙන්න බෑ වාක්‍ය. තියෙනවද? කොතනද විග්‍රහ කරන්නේ? නිද්දේදී තියෙනවද? ඔය කියන්නේ නිද්දේදී. උද්දේශය තමයි සංකාරපත්‍ය විඥාන මාතෘකාව. මාතෘකාව විග්‍රහ කරුවේ නිද්දේදී ඒකෙම තියෙනවා. පටිසම්භිදාවක් මේ විවාද ප්‍රකාර. ගා නිද්දේදී තමයි කතකතම මේ සංකාරපත්‍ය විඥාන. මේ සංකාරපත්‍ය විඥාන වෙනවා කියන්නේ මොකක්ද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන, අයං උච්ච සංකාරපත්‍ය විඥාන. දැන් මෙච්චර පැහැදිලි කරලා තියෙනකොට ඒ සංකාරපත්‍ය විඥාන පරිසන්ධි කියලා දාලා වහන්නේ. දැන් මේ ප්‍රෝධි පරිච්ඡේදම පාදිනේ පෙන්නන්නේ. ඒක මේ ජීවත් වෙලා ඉන්න කාලේ කර්ම විඥානේ හැදෙන්නේ නැහැටි. විග්‍රහ කරන්නේ. විඥානපත්‍ය නාම රූප. මේ විඥානේ නාම රූප හට ගන්නවා කියන්නේ. විඥානේ නාම රූපේ වැහ ගන්න. බාහිර නාම රූපයක් තියෙනවා. දැන් රූපස්කන්ධය මොකද්ද කියලා අහනවා ශරීරත හාමුදුරුවන්ගේ. දැන් මේ රූපේ කියන්නේ මොකද්ද? කොහොමද ඒකේ? ඇහැ බිඳිලා නැත්නම් හොදලා තියෙනවා. ඒ වගේම අරමුණක් එනවනම් ආලෝකයක් තියෙනවනම් ඒ අතරින් අර අරමුණ මේ ඇහැට වැද්ද ගන්න. ඒ ඇහැට වැද්දගත් අරමුණ හිතේ විහිදෙනවා. මේක කියනවා රූපස්කන්ධ සංග්‍රහයටපත් වුණා කියලා. ඒ රූපේ. දැන් රූපස්කන්ධයේ තියෙන කොහෙද ඒක බලන්න හට ගන්න. ඇහි තිබිට ඇහැට දැක්කදී මනසේ විහිදුවම කියනවා රූපස්කන්ධයට සංග්‍රහ වුණා. ඒ සතර මහා බුදු රූප කියන්නේ බාහිර ලෝකයේ තියෙන. රූපස්කන්ධයේ තියෙන්නේ අභ්‍යන්තරයේ තිබෙන සතහන. සංඥාව. මේ සංඥාව තමයි මේ රූපස්කන්ධයේ ආරම්භදලා තියෙන්නේ. රූප සංඥා අයින් කරන්න බෑ. රූපස්කන්ධේ නැතුව වේදනා ස්කන්ධේ ඉන්නේ.
සංඥා ස්කන්ධේ ඉන්නේ නැහැ. දැන් රූප වේදනා සංඥා ස්කන්ධය හැදෙන්න රූප තියෙන්න ඕනේ. රූපේතරව වේදනාවෙතරව සංඥාවෙතරව සංකාරයන්ගේතරව විඥානයක වැඩිවීමක් ගමනක් පීඩීමක් තුතියක් නොකිය. මේ බුද්ධ දේශනාව. ඒ රූපස්කන්ධය කොහෙද තියෙන්නේ? රූපස්කන්ධය හොයාගන්න ඕනේ ශරීර සාමනගේ දේශනාව. මොන රූපස්කන්ධයද කියලා. දැන් එහෙම නැත්නම් අපි භෞතික රූපයන් රැවටෙනවා. රූපස්කන්ධය කියන්නේ ඒක කියනවා. භෞතික රූපස්කන්ධය කියන්නේ භූත රූප. ඒකයි එතන තියෙන්නේ. ප්‍රසාද රූප කියන්නේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ආදී වශයෙන් තිබෙනා ප්‍රසාදේ. ඒක මස්ලේකයි තියෙන්නේ නෙමෙයි. ඒක කර්මජකයි තියෙන්නේ. ප්‍රසාද රූප. ඒකත් මස්ලේකයිට දාලා තියෙන්නේ අටුවාව. අටුවාව කියන ආචාර්යවාද. ඒ විශේෂ රූප තියෙනවා. විශේෂ කරගන්න, ගෝචර කරගන්න රූප. අර විශේෂ වෙන්නේ ඒවා තමයි අපි කිව්වේ අර සංඝහරි කියන. විශේෂ රූප. විශේෂකද මහ භූත. ඔව් මහා භූත රූපයන් විශේෂ ආධාරයි. ආධාර වෙච්ච රූපේ එක. රූපස්කන්ධය එක. ඒතර අපි දැන් රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් ගන්නවා නම් අර මහ භූත දෙමෙද ගන්නද දෙකම ගන්න. දෙකම ගන්න ඕනේ. බාහිර රූපස්කන්ධය එක. දැන් රූපස්කන්ධය ගන්නෙ මොනවද? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර. හීන ප්‍රණීත. සියුම් ගන්න. දුර ළඟ. රූපය යවා කියන තියන රූපස්කන්ධයයි. දැන් රූපස්කන්ධෙදි ඔක්කොම අයිති. බාහිර කියන එක ගන්නවා දෙකම ගන්න. මහා බාහිර මහ භූතත් ගන්න පුළුවන්. රූපස්කන්ධය. නම් පවතින රූපස්කන්ධයක් තියෙනවා. දැන් අතීත රූපස්කන්ධය කියන්නේ දැන් අතීතෙච්ච මහ භූත දැන් කොහොමද? එයා විදිලා ගිහින්. අනාගත රූපස්කන්ධය හැදිලානේ. මහ භූත තව හැදිලා නැහැ. දැන් රූපස්කන්ධයේ දැකේ ජාවිතමු මේ කවුද දීපාකර බාදමුලේ මේ සුමේ තාපසයන් වහන්සේ විවරණයක් දෙනවා. දීපාකර උදාහරණයක් විවරණයක් දෙනවා. මෙතෙන් පටන් සාරාංශක කල්ප ලක්ෂයකට මැත්තේ දැන් කොච්චර කාලයක් ඉදිරියට මේ කියන්නේ. හතර මහ භූතේ හැදිලාද? සාරාංශක කල්ප ලක්ෂයක් කියනකම් මේ මහ පොළොව බිඳෙන්න ඕනේ, වැලිසිරට හැදෙන්න ඕනේ, ආයි බිඳෙන්න වැලිසිර හැදෙන්න ඕනේ. ඔක්කොම දිවිච බිඳි කියලා එනකොට ඔය සාරාංශක මැත්තේ සතර මහ භූත තියෙනවා දැන් ඒ විලාය. අනාගත සතර මහ භූත දැක්කේ කොහොමද? සුවේදනා තාපසේ කියලා දීපාකර උදාහරණ විවරණ ගන්න අවස්ථාවේ හැටි ඔක්කොම දැක්කා. දැකලා කියලා මොකෙන්ද දැක්කේ ඒක? රූපේද දැක්කේ මොකෙන්ද? එන අනාගත රූපේ දැක්කේ නැද්ද? ඒ අනාගත රූපේ කොහෙද තියුනේ දකින්න හතර මහ බුද්ධයන්ගේ. ඒ විශේෂ ගෝචරයි. අනාගතේ මනසට විශේෂයි. අතීත අනාගත වර්තමාන දුක්ඛාරී ගෝචර වෙනවා විශේෂ අරමුණු වෙනවා. අනේ අරමුණු වෙනකොට අනාගතේ හැදිලා නැහැ. එන කොහෙද තිබුණේ? මනසේ තමයි තිබුණේ කොටස. රූපස්කන්ධයේ කොටසක් මනසටයි. නාමස්කන්ධයේ හැඩතලයේ දෙන රූපස්කන්ධය. ඒකත් එක පැත්තක්. ඉතින් අපි මේ රූපස්කන්ධය තෝරගන්න එකයි සතර මහා භූත තෝරගන්න එකයි සතර මහා භූත රූපස්කන්ධයයි කොටසක් විතරයි. රූපස්කන්ධය කිව්වහම වේදනා සංඥා වලින් වෙන් කරන්න බෑ කියලා වෙන්නවා. ඔය කියන එක වෙන් කරලා වෙන්නන්න බෑ. ඒක අතිරු කාරණයක් කියලා. රූපේ වෙන් කරලා වේදනා වෙන් කරලා සංඥා වෙන් කරලා ගන්න කියු. ඒකේ අදහස කියනවා අපිට වෙන් කරන්න බෑ. සහජාතයි සංසප්තයි කියලා කියනවා උඩ. වචනය. රූප වේදනාත් එක්කම සංඥා සංකාර ඔක්කොම එනවා. ඒ රූපය අරමුණු වෙන්න ඕනේ ඉතින්. ඒ අරමුණු වෙනකොට තමයි අරමුණු මුල් කරේ තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. විඥානත් එක්කලා. අරූපාවචරයේ තියෙන්නේ ඔය කියන්නේ නාම රූපේ. නාමයට සම්බන්ධ රූපයක් තියෙනවා. නාමයට සම්බන්ධ රූපය කියන්නේ නාම කිව්වේ ඒකයි. සතර මහා භූත නැහැ. සතර මහා භූත දැන් අපි හිතමු මේසේ. ඇතේ කියන්නේ මේසේ කියනවා. ඒක මතක් කරා මේසයක්. භෞතික මේසයක් නේ. භෞතික මේසයක් විතරනේ. දැන් අපි හන හීන ලෝකේ. අපි හොඳට ලෝකයක් පේනවා. ඒ නිසා ස්කන්ධ හතරයි කියන්නේ අපිට. ඔව් ස්කන්ධ හතරයි. භෞතික එක නැති නිසා. අන්නේ භෞතික එක නැති නිසා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥානයේ නාමස්කන්ධය තියෙනවා කියන්නේ හේතුව ඒකයි. භෞතික කය සත්‍යර කයකු නැද්ද? නෑ දැන් ඉතින්ද කියනකොට මානසික සිය තුල චතුර්ථ ධ්‍යානට යනකොට හරිය අඟපස කිවරයි. මේ ධ්‍යාන කරන්නේ. ආකාසානත්‍යයෙන් කියනකොට මේ පැවැත්ම තියෙන මානසිකත්වයේ විහිදලා විතරයි. ආකාශය අරමුණු වෙනවා. විඥානෙට කියන විඥානය අරමුණු වෙනවා. ආකින්චඤ්ඤයන්ට ගියා ප්‍රමාණයක් අරමුණු වෙනවා. හැඩතලයක් එනවා. ඒකේ මනස ක්‍රියාත්මක වෙන ප්‍රමාණය.
නේව සංඥා නාසයේ ක්‍රියාත්මක පේනවා. අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. මේක මනස ඇදෙන්නේ නැති ගෙවෙන්නේ නැති. ඒකත් දකින්නවා. ආකාරයක් දකින්නවා. ආකාර රූපය එතන තියෙන්නේ. ආකාර රූපය කියන්නේ ඒක. රූපයගේ ආකාරය. ආකාරය දක්. ඒක තමයි කිව්වේ වේදනා සංඥාවලින් වෙන් කරන්න බෑ වුණ කියලා. ආකාරය දැකේ සංඥාවලින්. සංඥා ආකාරය දැකලා මොනවද ගෝචර වුනේ? රූප ආකාරය. දැන් අපි හන හීන දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ලෝකයක්ම දැක්කද? දකින්න. පුද්ගලයා දැක්කද? දැක්කා. සතර මහා භූත. නෑ කියන්නේ. ඔව් කියන්නේ. දැන් අපි කවුරු හීන දැකලා තියෙනවා. හීන දැකලා අපි කියන්නේ මනුස්ස ලෝකේ වගේ ලෝකේ කියනවා එනවා කනවා බොනවා නොයි දේවල් දකින්න. ඉතින් අපි කතා කරපුවාම දැක්කායි කියලා කතා කරපු වැඩි ඔක්කොම කියනවා. ඊට පස්සේ යන සතර මහා භූත රූප එකක්වත් තිබුණාද ඒකේ? ඔව් කියන්නේ. නෝ දැක්කේ රූප නෙවෙයිද? රූප සංඥා තමයි තියෙන්නේ. ද රූපය කියලා කිව්වේ අන්න ඉතින් රූපයක් තියෙනවා. රූප සංඥාවේ වෙන්දලා දෙකක් බෑ. මේ මූල ධර්මයේ දකින්න ඕනේ ඉතින්. ඉතින් අපි ඔබේ දන්නේ නැතුව හා. ඒ කියන මේ නාම ලෝක හැටියට බෙදනවා. අරූප ලෝක, රූප ලෝක කියලා. දැන් වට අරූපාවචර කියන වචනේ හැදී බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලාය. ඒකේ තියෙන රූපේ දැක්කේ නැහැ. ඒගොල්ලෝ හිත කියලා ඒකට කිව්වා. නාම ධර්මයක තියෙනවා කියලා. ඒක අර කියන රූපේ දැන් බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැළපෙන්නේ නැහැ කතාව. රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංඛාරයෙන්තරෝ විඥානික ගමනක් හෝ හිදීමක් හෝ පැවැත්මක් හෝ ජුතියක් හෝ නොකියමි කිව්වා. එතෙන්දී අපිට ඒක හොඳට උසාල කියලා බැලිය යුතුද? විඥානය පිළිගන්න බෑ නිකන්. පිළිගන්න රූපය සම්බන්ධ වෙන්න ඕනේ. ඒ රූප කිව්වා රූප තෝරාගත්තා සතර මහා භූත රූප කියලා ගත්තොත්. අපි අකොටු වෙනවද දැන්? සතර මහා භූත රූපය එතන නැති. ඒ නිසා මේ භෞතික රූපේ තොර දෙනා කිව්වේ අරූප කිව්වේ. යාර රූපේ පිළිබඳ තේරෙන්නේ සිව් රූපේ ස්වභාවය. අටවිද රූප තෝරන්නේ ලෝතර බුදුන් වහන්සේ මේ ලෝක විශ්ය දන්න නිසා විග්‍රහ කරුවා. ඒ කාලේ ඉහාට කිසිම සාතුරුවනේ අටවිද රූප තෝරලා නැහැ. සතර මහා භූත තමයි දැනගෙන හිටියේ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව කියන මේ ධාතු හතර ගැන කතා කළා නිසා. ওই නිහන කතාවක් තිබුණේ. ඒක සාමාන්‍යයෙන් ගෝචර ලෝකේ. ඒ අරූපාවචර ලෝකේ මහා භූත විතරනේ අපේක්ෂිතම නැති වගේ තමයි මහා භූත නැති. දැන් මහා භූත නැති නිසා මහා භූත මුල් කරගත්ත රූප කොටසක් තියෙනවා. ගෝචර වෙච්ච රූප කියලා අපි කිව්වේ විශේෂ රූප කියලා. අන්න විශේෂ රූප කියන එක තමයි මේ තියෙන්නේ. විශේෂ රූප කියලා කියන්නේ විශේෂ කරගත්ත දේවල්. මේ මහා භූත රූප ආධාරයෙන් විශේෂ කරගත්ත. මතක සටහන් කිව්නවා. මතක ඒක තමයි රූපස්කන්ධය සංග්‍රහ වෙනවා කියලා. රූපස්කන්ධය ගත්තා ස්කන්ධය තියෙනවා. සංඥා සත්‍යයේ වශයෙන් අරඤ්ඤ සත්‍ය කියන රූපස්කන්ධය කියන නාමස්කන්ධය නැති හිතවිලි කොට ළඟ නැති නිසා. එතන රූපස්කන්ධය කියන්නේ මහා භූත. ඒක මහා භූත රූපාති ලෝකේ. එතන යාළුවනේ වේදනා සංඥා ඒවා නැහැ. වේදනා සංඥා නැති මනස කොට läගෙන්නේ. මොකද හිතේ වෙලා තියෙන මානසිකත්වයේ ක්‍රියාත්මක කරන මේ අසංඥ වෙනවා. සංඥාව ක්‍රියාත්මක නොවෙන්නව ආවර්ජනයක් නැතුව යනවා. ආවර්ජන ඇතිනේ වඩ උදැහැනේ හැටියට. ආවර්ජන නොකර ඉඳීමෙන් ඒක වෙන්නේ. අවශ්‍ය ප්‍රතිපතලිය තියෙනවා. ඒකේ ඉන්නේ සිතක් පහළ වෙන්නේ. සිත පහළ වෙන්නේ. ඉතින් රූපස්කන්ධය විතරයි. රූපස්කන්ධය විතරයි. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. දැන් අර අඤ්ඤන්තරේ රූපාය අඤ්ඤන්තර වේදනාය ඉතර ගන්නේ නාමස්කන්ධය නේ. අර කියනවා ආකාර රූපේ විතරයි. සිව් රූපේ විතරයි. සූක්ෂම රූප. අපි අද හීන විලා ප්‍රණීතයි සූක්ෂම කියන්නේ සිව් ගන්න කියලා කිව්වේ. සිව් රූපේ විතර තියෙන්නේ. රූපස්කන්ධයේ සිව් රූපේ. ඒකයි දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ගෝචර වෙන්නේ කර්මජ රූපේ. අනික කියන අසංසද්දී උපන්නේ කියලා හොයන්න බෑ. ඒ ලෝතර බුදුරණාහි අනාවරණ ඥාන විද්‍යාව ඒක කියලා තියෙනවා. අනික වල ඒකාන්තයෙන් නිවන් මොණි කිව්වේ මොණිවරු කිව්වේ මොණි ධර්මයේ කිව්වේ ඒකනේ. සාවකෙන් හොයාගන්න බැයිද එහෙම සත්‍ය. හොයන්න බෑ. තථා ඉවරයි ඒකාන්තයෙන් නිවන් කියලා හිතාගත්තා. බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙකුට විතරයි නිවන් නෙවෙයි මහා කල්පාතියකින් ලෝකයක් තියෙනවා කියලා දැක්කේ. අනිකාරේ වෙන්නේ කර්මජ රූපේ වෙන්නේ. ඒ තරම් සියුම්. යා ගොයි දුපන්නේ කියන එක දකින්නේ. අනුරුද්ධ සාංශෙත් බලාගෙන ගිහින් ඒකයි. ඔව්. කල්පවංශය දැක්ක කියලා එකම භාවයක් කියලා පිළිගන්නත් වෙන්නේ. දැක්කේ මොකද්ද? දැක දෙයක් නැහැ. දැක්ක කල්පවංශය පේනවා කිව්වා.
මොන දැකපු දෙයක් හිත දෙයක් කියන්නේ නැහැ. ඊටේ විදර්ශනා වෙන්නේ එහෙම එකක් තියෙනවා. ඒකම භවය. ඒක තමයි කිව්වේ අසන්න දාපි. ඉතින් ඉතල මෙන්න වගේ විස්තරය දකින්න ඕනේ. දැක්කට පස්සේ අපිට උදාහරණයක් මෙහෙම දෙයක් වෙනවා. දැන් අපි දැන් බාහිර ලෝකෙ තිබෙනා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම මුනි දැකලා පස්සේ මේ ඔක්කොම දුක්ගිනි ගොඩවන්න මම කියලා ගන්න මගේ කියලා ගොඩ ගහගන්නේ ඔක්කොම බාහිර වැඩක් නැති දුක ගොඩක් නේ කියලා දකිනවා. ඉතින්ලා මේව දැක්කට පස්සේ බාහිර දුක ගොඩ මම මොනවද මේ බාහිර දුක ගොඩ අල්ලගෙන ඒවත් නිකන් ගිනි විදිනවාද? අමතර දුකක් මොකද විදිනවාද? මේවා දුක් ගොඩකට වැටෙන්න බැරවද? දැන් මේක දකිනවා. ඒ දකින්න මොකද මේ නිසාම ප්‍රාණඝාත සත්ත්ව හිංසා කරන්න වෙනවා. මේවා මම කරගන්න ගියාම මයි කරගන්න ගියාම සිද්ධ වෙන දේවල්. හොරබලවත්තා කියන දෝෂමාන්‍ය මාත්‍රිකයන් හිඟන්න ඒවා ඇසුරු ගන්න සිද්ධ වෙනවා. සුරා සූදු දුරාචාර ආදී දේවල් වලට මොන මාත්‍රිකයක් හරි ඇසුරු ගන්න සිද්ධ වෙනවා. බොරු කියන්නේ සිද්ධ වෙනවා, රවට්ටන්න සිද්ධ වෙනවා. කේලා කියන්නේ සිද්ධ වෙනවා, මිදොලහ මගේ වැඩේ කරගන්න ඒවට මාත්‍රිකයක් හරි කියන්නේ සිද්ධ වෙනවා. පරස වචන කියන්නේ සිද්ධ වෙනවා, ප්‍රලාප කියන්නේ සිද්ධ වෙනවා. ලෝභකම් කරන්න සබහාවින්ද මෙතන වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ හදාගත්ත නම් දුකටම හේතු වෙන්නේ. සතරපා දුකට හේතු වෙනවෝ එවන් දුක් විඳින්න හේතු වෙනව මූලයන් හදන්න හේතු වෙනවා. මේ 10. 10න් හදන දුක තමයි අපේ 10 දුක කියන්නේ. 10 දුක් විඳින්න සිද්ධ වෙනවා. නමුත් අපි දන්නේ 10 දුක් මොනවද කියලා. ඔන්න ඔය 10න් විඳින දුකට කියන 10 දුක. ඒ පව් ඉන්න ආකාරය. මෙන්න මේ 10 දුක් විඳගෙන යනවා ගමනක් තියෙනවා. කියන්නේ ගමනට හේතු වෙන්නා වූ 10 දුක නෙමෙයි ලෝකෙ ගත්තොත් තියෙන්නේ. ලෝකෙ අල්ලන්න කියනවා. මට 10 දුකෙන් මිදෙන්න ඕනේ. අනිත් ඉස්සර අදහසක් එනවා. ඔය 10 වෙනකොට තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ආපු කෙනා තමයි විවේකී වෙන්න නිදහස් වෙලාව බලනවා. ඒතකොට එයා දකින්නවා. දැන් මම ඔක්කගේම නිදහස් වෙලා ඉන්නේ. දැන් මොනවා තව මට තියෙන වැඩ? මේ මම කියන තියෙන වැඩ උඩට නෑ මගේ කියන පැත්ත පැත්තකට කරලා නිදහස් වෙලා දැන් මේ සමතේට පස්සේ මොකද්ද මේ කරන්නේ? විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත ඔස්සක පරණා. මේ හතරටම යන්න හදන්නේ. දැන් ඔය හතරට එක කොටසක් මේ ආවේ. දැන් යා කොටසක් නිරෝධ කළා. මොකද බාහිර ලෝකයේ තිබෙන දුක වලින් තදංග ප්‍රහාණය නිරෝධ. තදංග නිරෝධය. නිරෝධය ඔබට කියන්නේ. තදංග නිරෝධය කියලා තමයි තද අංග. ඒ ඉන්න මොකද නිරෝධ කරලා ඉන්නේ. මේක අසාරද දැක්කගෙන ආ විදිහට තනි වෙලා ඉන්නේ එහෙමයි. අන්න එතෙන්ට එනවා ඉතින්ලා. අන්න එතෙන්ට ආවට පස්සේ දැන් කල්පනා මොනවද මේ කය පිළිබඳ කරන්නේ. මල පුත්‍රා කළාද? සුද්ධ පවිත්‍ර කරගත්තද? අපහසුකම් ඉවරද? ඒ කියන මොනවද? ඒ ටිකක් කරගත්තා. දාන වලදුවද? පිපාසය අරගත්තද? හරි ඒ ටිකක් ඉවරයි. දැන් කය නිසා කරන් දෙන බාහිර ටිකක් දැන් ඉවරයි. දැන් මුදකලා විවේකී දෙනක වාඩි වෙනවා. පාදුවෙන් නිදහස් විදියට වඩලා ඉන්නවා. දැන් කරුණ මං ඉවරද දැන්? දැන් නිරෝධද බලන්න. දුකේ නිදහස්ද? අනේ බලාගෙන යන්නේ ඇයි? දැන් මේ මූල සිද්ධාන්තය අහ කරන්න බෑ. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, ඔස්සක පරිණාමය කියන්නේ. මේ සිද්ධාන්තය කලන්න බෑ. ඕතුරු ඉන්න ඕනේ. මේ වැඩේ කරගෙන යනකම්. ඊළඟ නිවන හිත පිහිටවලා ඉන්න එකයි මේ කරන්නේ. නිවන බලාගෙන යන්න ඕනේ. දැන් නිවන හරියද? තමන්ගෙන් අහන්න ඕනේ. නෑනේ. හරියට පෙරෙන්න බෑනේ. දැන් කය පෙරෙනවනේ. ඒ කියන්නේ දැන් ඉඳගත්තට එහාට ඇබරෙන්න ඕනේ, මෙහාට ඇබරෙන්න ඕනේ. ඒකට අමාරුයි. බල දැවෙනවා. දැවිල්ල එනවා. ඉතින් එක විදිහට ගැටුම් එනවා, වාත අමාරු වෙනවා. දැන් මෙහෙම දැනෙනවා ඒකෙදී. දැන් කල්පනා කරලා බලන්න මේ කීරේ එනවනම් දැන් මොකක් නිසාද මේක එන්නේ? දැන් මේක නිවන නෙමෙයි. තව නිවුනේ නැහැ. දුක් ගැහැටක් එනවා. එහෙනම් මම හොයාගෙන යන්නේ මොකද්ද? යම් තැනක දුකක් නැද්ද? ඒක සුවයි. මෙන්න සිද්ධාන්තය. ආරෙන්නේ සුව කියන්නේ ඔබ. ලෝකයා සුව කියන්නේ යම් තැනක ආස්වාදයක් ඇද්ද? ඒක සුවයි. ආර්ය සුව කියන්නේ මොකද්ද? යම් තැනක දුකක් නැද්ද? ඒක සුවයි. ඔන්න ආරෙන්නේ සුව තෝරලා ගන්න ඕනේ. යම්හි යම් තත්ත නැති තේන තං ශුන්‍යං. යම් තැනක යමක් නැද්ද? ඒ ශූන්‍යයි. යම් තැනක දුක නැද්ද? එතන දුකෙන් ශූන්‍යයි. ඒ තමයි නිවන. අනේ යන්නේ හොයාගෙන. එහෙනම් දැන් මම ළඟ මොකක්ද තියෙන්නේ? දුක නැද්ද? බලන්න මෙහෙද තියෙනවා. පෙරීම තියෙනවා. දැන් පෙරීමේ මන විදෙන්න බෑ මෙතන ඉඳලා. එහෙනම් මේ මොනවද දුකේ? දුකේ. පෙළෙන එක. දැන් එහාට හරි මෙහාට හැරෙන්නේ මොකටද? සංඛාර දුක්ඛේ. දුකේ සංඛාර දුක්ඛේ ගොඩනගලා හදාද මොකද කරන්නේ කොහාටද යන්නේ? විනාශය කරා වර්ණා වෙනවා. ඊට පස්සේ මොකද ඉතුරු කරන්නේ? එහෙනම් වැඩක් නැති දෙයක් සඳහා ඉතුරු නොවන හරයක් නැති දෙයක් සඳහා දුක දුක්ඛය සහ විපරිණාම දුක්ඛය විඳිනවා. මෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කා. එහෙනම් මේක සුබද?
අසුබද අසුබයි අසුබ භාවනා කියන්නේ දැන් අනිත්‍ය අනුපස්සනා දුක්ඛ අනුපස්සනා අනාත්ම අනුපස්සනා අසුබ අනුපස්සනා අනුපස්සනා තේරුම් ගන්න ඕනේ. ඔය දැන් ඔබ දකින්නේ රූපානිච්ච වේදනානිච්ච සංඥානිච්ච සංකාර විඥාන අනිත්‍යදී රූප දුක්ඛ වේදනා දුක්ඛ සංඥා දුක්ඛ කීදියා ලෝකෙ ඉන්නේ නැහැ. පද ටිකක් කීකේ හිටියේ අර්ථේ ඉන්නේ. මේ තේරුම් ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දැන් බලන්න හැටියට මේ දහම තමයි යන්නේ. මෙන්න මෙහෙම ගිහිලා බලනවා. දැන් ඒක ඉඳගත්තාම. එහෙනම් දැන් මට දැන් මෙතන පෙරෙන්නේ ඇයි? මොනවද මෙතන ඉතුරුලා තියෙන්නේ? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව. ධාතු හතරේ කයක් තියෙනවා. මේ ධාතු හතරේ කය නිසා තමයි ප්‍රඥෙදී. දැන් මෙයා කල්පනා කරලා බලනවා. ඊ කොහොමද මේකේ පෙරෙන්නේ? මොනවද පෙරෙන්නේ? දැන් මේකේ ආපෝ ධාතුවක් තියෙනවා. ඊ ආපෝ ධාතුවේ ස්වභාවය වැగిරෙන්නේ ඒක. සෙමනක් වුණාම, ලේනක් වුණාම, පිටරක් වුණාම, ඒවෙන් හට ගන්නා විපරීත දෝෂ ඔක්කොමත් මේ කයට එනවා. ඒවෙන් මම පෙරෙනවා. ඒතර යම් කිසි ආකාරයක මේකේ තියෙනවා පඩවි ධාතුවේ ගොඩක් තියෙනවා. පයේ තද වුණාම, ඇඟ හිර වෙනවා, තද වෙනවා, ගල් වෙනවා. ඔක්කොම වෙන්නේ පඩවි ධාතුවේ තිබෙනා වූ ආදීන වෙනකොට. ඒතර මොකක්ද තව එකක් වෙලා තියෙන්නේ. මේක තව තියෙනවාද? තේජෝ ධාතුවක් තියෙනවා. රත් කරනවා, උෂ්ණ කරනවා, දැවිල්ල හදනවා. ඒක නැත්නම් අඩු වුණාම සීතල හැදෙනවා. ඒ පැත්තට පෙරනවා. වායු ධාතුවක් තියෙනවා. ඒකේ මොකද? තෙරපනවා. ඒකේ පැත්තට. ඇයි තෙරපන්නේ? මොකක් නිසාද? පඨවි ධාතුවෙන් කද කරලා, ආපෝ ධාතුවෙන් බැඳලා, තේජෝ ධාතුවෙන් උෂ්ණ කරනකොට අතරින්ගත වායු ධාතුව තෙරපනවා. නම් ධාතු තුනක් නැත්නම් වායු ධාතුව නිදා. මේකෙන් ආපෝ ධාතුව කොහටද යන්නේ? ගලාගෙන යනවා. ඒක යනවා එක පැත්තට ඒක සම්බන්ධයි. ගලාගෙන යන පැත්තට. එකිනෙක බැඳිලා තියෙනවා. පඨවි ධාතුව තද දේවල් පොළොවට හිර වෙලා තියෙනවා. ඒක හිර වෙන එක. ඒක ගිනි ධාතුව දවන එක. මොකද මෙතන තියෙන්නේ පහසු එක. වායු ධාතුව සැහැල්ලුයි. මෙතනින් තියෙන පහසු එක අනුපූර්ව යන්න ඕනේ. එහෙනම් යම් කිසි දෙනක දවන තවන දුක් දෙන පෙළෙන එකක් තියෙනවා නම් ඒ වගේම ඒකට ප්‍රතිකර්ම කළ යුතු එකක් තියෙනවා නම් දුක්ඛ දුක්ඛේ සංඛාර දුක්ඛේ විවරණාම දුකේ දිනේවාදලි යමක් අඩු කරන්න පුළුවන්ද මං ඉතින් දෙන්න ඕනේ. එහෙනම් මම මොකක් අරමුණු කරද මේකේ ඉන්නේ. දැන් මෙතන තියෙනවා. මේ තියෙන දෙයි මට දැනෙන්නේ. ආවර්ජන කරන නිසා. ආවර්ජන කරනකොට ඒක දැනෙනවා. දැනෙනකොට ඒකේ තියෙන දුක වේදනාව විඳින්න සිද්ධ වෙනවා. විඳින්නා නම් මේ දුක වෙන්නේ. විඳින්න වෙන්නේ. ඊට දැන් මේකම අහ කරගන්නේ කොහොමද? මම වායුවට හපවදින්න ඕනේ. වායු සංඥාව ගන්න ඕනේ. කොයිද වායු සංඥා ලේසියම ගන්න තියෙන වල්ලක. ඔය තියෙන ළඟ අනුගුලක ගත්තා. දැන් මේ සමත භාවනාවට ගියේ විදර්ශනා පූර්වාංගම සමතේ මෙයන්. විදර්ශනා මුලදී යන්නේ. ඒකෙන් හටගත්ත සමතයක් මේ පටන් ගත්තා. මොකද සමතේ කියලා කියන්නේ සතර සතිපට්ඨාන එක දේශනා කරනවා. ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතිය සතර සතිපට්ඨානිය නා. ආනාපාන සතිය සමත භාවනාවට දාන්න බෑ. සතර සතිපට්ඨානිය නිවන් මාර්ගය. දැන් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දැන් කායානුපස්සනාවට තමයි ඉස්සෙල්ලාම හටගත්තේ කායානුපස්සනාව කොටද. ඊළඟට වේදනානුපස්සනාව කොටද. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව හතර තියෙනවා. ඔය මේ ඔය 16 ආකාරයේ විග්‍රහ කරපු මේ ඔක්කොම මේ ආස්වාද ප්‍රසආද කාරණා ටික. ඒක නිකන් විග්‍රහ කළා කියනවා. ඉතින් ඔන්න ඔකේ මුල පටන් ගන්න ඔතන. ඊට පස්සේ මොකද කරන්නේ? තමන් සූක්ෂමව හිත තියාගන්න. වායුවේ ස්වභාවයද. ඒක ක්‍රමයක්. ඒ හිත තියාගත්තාම දකින්නවා. නිදහස යම් තැනකද මා නිදහස කරා යන්නේ වායුවේ ඉඳ නෙවෙයි යන්නේ. පඩියක් නගින්නේ පඩියේ ඉඳ නෙවෙයි උඩට යන්නේ. ඒ වගේ වායුවේ සමගින් වායුවේ ඉඳ නෙවෙයි. ඉක්මවා යන්නේ. කොටෙන් කොට ඉක්මවන්න ඕනේ. අනේ වායුවේ සමගින් නිදහස වෙලා ඉන්නකොට නිදහස සාන්තිය කොච්චර සාන්තද? අදහසින් ඕනේ ඔය. අතහැරීමෙන් නොයල්මේ මිදීමේ ලබන්නා නිදහසක් ඇද්ද? යම් තැනක දුක ඇද්ද? එතන සාන්තයි ප්‍රණීතයි. අන්න නිවන හිත පිළිගුවා. ඉතින් නිවන හිත පිළිගුවා කියන්නේ ඕකයි. අන්න ඉතින් හිත පිටවා ගත්තාම මේ සුසුමෙන් සුසුමන දැනෙන්න පටන් ගන්නවා. මහා මහන්තියක් අත්හැරලා යනවා. අරනකොට දැනෙන්න පටන් ගන්නවා. මුල ශරීරයේ පිනවා යන්නේ. එකින් එකට දාහය පිට වෙනවා. රස්නයක් පිට වෙනවා. දාහයක් පිට වෙනවා. පිට වෙලා සෑහළු වෙන්න පටන් ගන්නවා. අන්න සෑහළු වෙනකොට චිත්ත ප්‍රසාදේ නැගෙන්න පටන් ගන්නවා. දැන් අපි අරමුණයි වෙලා තියෙන්නේ මොකද්ද? වායුවට යනවා. වායුව නිසා අනිත්‍ය අත්හැරලා නිදහස් කරා යනවා. වායුවට යන්නේ එතන ඉඳ නෙවෙයි. නිදහස් කරා යනවා. අන්න ඒකට ගත්තාම මේ සුසුමෙන් සුසුමට මේ වායුවත් පේනවා. දැනෙන්න පටන් ගන්නවා. ඒක දැනෙනවා. දැනෙනකොට නිදහස් වෙනවා.
එන්නේ කයි සහැල්ලු වෙනවා. පටන් ගන්න එහෙමයි. මුළු ශරීරයම සහැල්ලු වෙලා ගිහිල්ලා උඩ පාකලා දීපුවා වගේ වෙනවා. අන්තිමට කය බර දැනෙන්නේ නැතු යනවා. ඉතින් අන්තිමට මේ නාහිරද වායුව චලනය වෙනවා පේන්න පටන් ගන්නවා. මනසට පේනවා හොඳට. මනසට පේන විවිධාකාරයෙන් මේක පේන්න පටන් දර්ශන වෙන්න පටන් ගන්නවා. වලාකුළු වගේ පේන්න පටන් ගන්නවා. නිකන් බොහොම කිරි පාටද කිරලක් වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒවක ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැනෙනවා මුළු ශරීරෙට මේක යනවා. ඉතින් ශරීරයේ වායුවක් බාටපත් වෙනවා. අන්න ආවර්ජනීය වායුව. දැන් පඨවි ආවර්ජනයක් නැහැ, ආපෝ ආවර්ජනයක් නැහැ, තේජෝ ආවර්ජනයක් නැහැ. ඔය තුන අහක් වෙනකොට තද දැනෙන්නෙත් නැහැ, සැලෙනවා දැනෙන්නෙත් නැහැ, එකක්වත් දැනෙන්නේ නැතු යනවා. උෂ්ණ දැනෙන්නෙත් නැහැ. හරි පහසුයි. ඔන්න ඔතෙන් එනවා. දැන් මෙතෙන් එනකොට මොදෙල දැනෙන්න පටන් ගන්නවා. සවිතක්ක සවිචාර කිව්වේ. අපි දන්නේ සුසුමේ සුසුමට නිදහසට හිත තියාගෙන යන මාර්ගය ක්‍රියාවලිය. මේ වායු අරමුණ හිත රැගෙන මාසුරවනවා. සවිතක්ක සවිචාර. ඒක හරි විවේකයි. විවේක මොකද්ද? විවේක විදිහ නිවන විවේකයි. අත්දැකීම නොවන කොච්චර සාන්තියකින් අදහස එතනදී. ඒක හිත තියාගෙන මේකේ කරනකොට එන්න මුළු ශරීරයේ සුව දැනෙන්න පටන් ගන්නවා. සුව කියන්නේ ප්‍රීතිය. ප්‍රීතිය කියන එක අපිට දැනෙනවා පිනා යමි විනිවිද යනවා. ශරීරයේ ප්‍රීතිය දැනෙනවා. එන්න මූල ආලෝක වෙනවා. මල පිපුණා වගේ හඳ එළිය බෑවුවා වගේ ඉන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම තත්ත්වයකට නවතිනවා. නවතිනගේ අවස්ථාවක් එනවා. මෙන්න මෙතන දැන් ධානාංග පහක් තියෙනවා. සවිතක්ක සවිචාර දෙක තමයි අපි අර කිව්ව හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් එක්ක ආවේ. ඒ විවේකී හටගත්තා වූ ප්‍රීතිය තමයි අපි කායයට දැවුවේ. සුඛී තමයි මූලික ආලෝකය. ඒක හඳේලිය බැවුවා වගේ රස සාන්තියක් තියෙනවා. ඒ සුවේ කියලා කියන්නේ නිවෙන සුවේ. ආස්වාද සුවේ තමයි ආස්වාද සුවේ ප්‍රීතිය. ඒ කායයට දැයි. දැන් මේ ධානාංග පහක් වෙන් කර ගන්නවා. මේක හරි නිශ්චලයි. එක්තරා නිශ්චලතාවයක්. ඒකාග්‍රතාවය. දැන් සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය කියලා. ධානාංග පහක් එයාට දකින්න හම්බෙනවා. ඔතන. ඊට පස්සේ මොකද කරන්නේ? එයා දැනෙන්න පටන් ගන්නවා මේ සුසුම් සම්බන්ධයි. මේට වඩා කොච්චර සාන්තද මේ සුවේ කයිදී. ඒ සුඛේ බහ ලොකුවට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාට මේ සුසුමට හිත තියෙන රස වෙනවා. වායුවේ හිත තියෙන නැත්නම් සුවේ හිත තියෙනවා. ඒතර සුවේගේ ප්‍රීතියද. ඒක ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි දෙවෙනි දෙහාට එනවා අර කම්පත වෙලා යනවා. හුදු දෙයින් නැතුව යනවා. එතනින් ගියාද. වැඩෙන හුදු මේ අරමුණු වෙන්නේ නැතුව යනවා. ඒක ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි දෙවෙනි දෙහාට එනවා. ඒතර මේ මොහොනේ ආලෝකය තව වැඩි වෙනවා. ඒතර දැනෙනවා. මේ ආලෝකය හැමතැනම තිබුණා නම් කොච්චර සාර්ථකද? ඒක මිට හරි සහැල්ලුයි. ඔය විදිහට අදහස එනවා. මේ ශරීරයේ වායුවේ ස්වභාවය අහ කරලා ආලෝකය විනිවිදයන් පටන් ගන්නවා ශරීරය. අර සුවේදී ප්‍රීති සුඛ එකකතාවය එනකොට මේ මොහොනේ ආලෝකය එක්තරා මට්ටමක ඇඟේ ගිහිල්ලා. අර හිත විදියකටම පේනවා. අසාකොල්ලක් නැහැ. ඒතර මේ මොහොතේ ආලෝකය කොච්චර සාන්තද? ඒක හරි නිදහස්මයි වැටෙන්නේ. ඒනකොට මේ ආලෝකය ගියම ශරීරයේ හතරම් පාර කයක් වෙනවා. මනෝමය කයක්. ඒ මොදේට පැහැදිලිව දැනෙනවා. ඒතර ඊට වඩා හරි සුවයි. සුව කියන්නේ ආස්වාද සුව නෙවෙයි දැන් තියෙන්නේ. නිදහස් සුවය. ආලෝකයේ ගියා වගේ තනිකර. කන්වන් ආලෝකයක් තුරට ගියා වගේ. ඒක හැමතැනම වට කරනවා. එහෙම එකට ඉන්නා වගේ දැනෙන්නේ. ඒකේ තෘතිය අධ්‍යානයි. සුඛේ කගතාගේ විවේකයි. ඊට පස්සේ දැනෙන්න පටන් ගන්නවා. මේ අතපය අන් ඉතින්දී ඔක දකින්නේ. එන්නේ මනස සියුම් වෙන්න. මනෝමය අතපය වීදුවයිනේ උත්සාහයකින් වීරියකින් කියලා දකිනවා. මේ අතපය කියන ස්වභාවිකව නැහැ. ඒ මනෝමයක අතපය කියන්නේ අපි ඉතින් හුලම් බෝලයක් කටින් ගුම්බාගෙන ඉන්නකොට එහෙම ගුම්බාගෙන ඉන්නනම් ගුණ පිටලා තියෙන්නේ. අපි උත්සාහයක් වෙන නිරන්තරයෙන් දිදී තියනවා. අන්නේවත් වැඩක් මේ කරන්නේ කියලා දකිනවා. ඒ කොච්චරයි හිතලින් දෙනවා වීර්යය නොනවත්වා. දෙන අත් දෙකක් කකුල් දෙකක් ඔළුවක් ඇඟ කඩක් විහිදිලා තියෙනවා. හැඩතලයක් ඇදිලා. ඉතින් මේක උත්සාහයෙන් වීර්යය කරන දෙයක් වැඩි හිඳ පටන් ගන්නවා. මේක අත්හැරිය කොච්චර සාන්තද ප්‍රණීතද නිදහස්ද. අන්නදාක දැන් මුලින් දුන්න අදහස තමයි යන්නේ දිගට. ඒ අදහස එනවා. එනකොට මේක අත හැරලා යනවා. කොහෙද ගියාද දන්නේ අතපය. තව දීප්තියක් වෙනවා ඉතින්. එකම එලි කඩක් එනවා. තනි දීප්ති. ටියුබ් ලයිට් එකේ එළිය වගේ දැනෙනවා. සමාධිතාවත් තියෙනවා. සමාපත්තිතාව දුපරිමේ දැනෙනවා. ඒතර ඉන්න තැන බැලුවොත් අනන්ත ආකාශයක් ඇතුළේ මැද ඉන්නේ. වැටෙන්නේ එහෙමයි. මෙන්න මෙතන හරි නිශ්චලයි. ඔය ආය උපේක්ෂා ඒකාග්‍රතාවයි චතුර්ථ අධ්‍යායයි. දැන් එකිනෙක එන හැටි ඔය කියන්නේ.
දැන් අපි මුලින් හිත තියා තිබුණේ නිවන කරා යන්න. අපි ඒක තමයි විතරයි මුලින් කියාගෙන ආවේ. දැන් ඕක අහක් වෙන්නේ නැහැ මනසින්. ඒකිට අනුවමයි තෝරන්නේ. මේක සත්‍යයේද? මේක කොහොමද? අදහසක් එනවා හිතද? නිවන කරා යන්නයි දැන් හොයාගෙන යන්නේ. එතන මේක නිවන නෙමෙයි, මේක සත්‍ය නෙමෙයි. එහෙම දෙවෙනි අදහස එනවා. ඉතින් තේරෙන්න පටන් ගන්නවා. මේ මොහොතේ. මේක හේතුඵලයක්. මොකද්ද? උත්සාහයෙන් වීර්යයෙන් මේ විශ්වයේ පැතිරලා තිබෙන රූප කලාප කිරණ ඇදගෙන ගොඩ ගහගෙන ඉන්නේ හිර කරලා. මේ උත්සාහයෙන් නිරන්තරයෙන් මේක යොදනවා. මේ උත්සාහයේ වීර්ය වෙහිසා අත්තරපුවාම දුකේ නිදාන. යම් තැනක දුක නැද්ද? එතන සුවයි. අන්න නිවන. එන මොන දුකද මෙතන තියෙන්නේ? උත්සාහයෙන් වීර්යයෙන් දිනනවා මානසික වීර්ය අකුත්සාහය තෙරපීම. හිර කරගෙන ඉන්නවා. ඒක වෙහිසා. අත්තරපුවාම නිදාන. අන්න නිවන් සුවේට යන හැටියටදී. ඔය අදහස ආපුවාම දෙන්නේ සම්පූර්ණ හිර කරගෙන ඉන්න මුරු කරාවක් විදිහට යනවා. කියනතර පිළිතිරිත ඉලිකද පලාතක වන්නේ. අනන්ත ආකාශයක් වෙනවා ඔක්කොම. අනික තෝ ආකාසානංචයතනෙ කිව්වේ. ඒ පැත්තේ යනකොට. හැබැයි විදර්ශනාවෙන් දෙයි යන්නේ. දැන් දකින්නවා මේකද ඇත්ත. මේක නිදහස්ද. මේක දුක නැද්ද. ඔය අදහස එන්න පටන් ගන්නවා. ඊනකොටම දකින්නවා මේක ඇත්ත නෙවෙයි. මේක හේතුඵලයක්. මොකද්ද? මනස යමක් මේ විහිදුවක් ඉන්නේ බදාගෙන. ආකාශය බදාගෙන ඉන්නේ. ඔය අදහස වෙනවා. අහසක් බදාගෙන. මේ උත්සාහයෙන් වීර්යය මේ කරන්නේ. උත්සාහයෙන් වීර්යය දුකක් වේදා. ඒ දුක විඳි යම් තැනක නැද්ද? ඒක සාන්තයි ප්‍රණීතයි. අන්න නිවන් සුවේට යන හැටිද. අදහස එනවා. එනකොටම තමට වේද පටන් ගන්නවා ආකාශය අතරින්න පුළුවන්. ආකාශයේ වනසයි දෙකක් මෙතන තියෙන කියලා දකිනවා. මනසයි ආකාශයේ දෙක අල්ලගෙන ඉන්නේ. මනසෙන් ආකාශය අල්ලගෙන. අතරින්න පුළුවන් කියලා දකිනවා. අතරියට උත්සාහ වීර්යයෙන් නිදහස් වෙනවා කියලා දකිනවා. දකින්නවා අතරින්නවා. මහා රළුවකින් නිදහස් වෙලා ගියා එකක් වෙනවා. තනිකරම මානසිකත්වයේ නිදහස් වෙලා එකම අනන්ත විඥානයක් වෙනවා. ඔකට විඥානංචයතනෙ. අනන්ත විඥානයක්. මේක දැක්ක. මේක සත්‍යද? මේක නිදහස්. ඔය අදහස් බලාගෙන ඉනවා මොකටද? එනකොට මේක සත්‍යනේ. මේක හේතුඵලයක්. මේක උත්සාහයේ වීර්යය තියෙනවා. මේක ප්‍රසාරණය කරගෙන ඉන්නේ. මේ ප්‍රසාරණයේ උත්සාහයේ වීර්යය. මේක අත්‍යරපහම කොච්චර සාන්තද ප්‍රණීතද? අන්න යම් තැනක දුක නැද්ද? එතන සුවයි. නිය මූලධර්ම. ඒක තමයි නිවන. දෙයයන්නේ මොකද? ඒකේ විඥානංචයතනෙ ආදීනව දැක්කා. දුක දැක්කා. දැකලා ඒකත් අන්නරෙම බලාගෙන ඉඳි ගැටි වෙලා ගියා. ඊට පස්සේ පුංචි බිඳුවක් ඉතුරු වෙනවා. පොඩි කොටසක්. දැනෙන්න දින උච්චරයි. ඒ පිටතර නාම සම්බන්ධිකුත් නැහැ, රූප සම්බන්ධිකුත් නැහැ කිසි දෙයක් නැහැ. ආකින්ච අන්නේ, ආකින්චන්නේ. අකින්ච අන්නේ. අන්නේ කිසිවක් නැහැ. මේ පොඩ්ඩ විතරයි කියන එකයි අදහස. අන්න ආකින්චන්නේ කියන මට්ටමට ආවා. තුන්වෙනි අරුපේ. ඒ පොඩ්ඩට හිතන්න පුළුවන්. ඒ මාත්‍රේ ඉඳගෙන. මේක ඇත්තද? මේක නිවනද? මේක නිදහසද? ඔය අදහස එනවා වේගින් ගලාගෙන. එනකොට වෙනවා මේක හේතුඵලයක්. මේක උත්සාහය කරන නවත්තගෙන ඉන්නේ මේ මාත්‍රේ. දැනීම නවත්තලා. එහෙනම් මේ උත්සාහය විදිහේ නිරන්තරයෙන් දිනවනේ. ඉතින් උත්සාහය විදිහ අතරම දෙන නිදහස. ඉතින් මේ දුක මෙතන තියෙනවානේ. එහෙනම් යම් තැනක දුක නැද්ද? ඒ සුවයි. අර නිවන් සුවයි. එහෙනම් මේ උත්සාහය විදිහ අතරම මොකද වෙන්නේ? මේක නිදහස් කියලා දකින්න. හිතලා අතරලා යනවා. එතන මේක ඇකිල්ල යනවා. බලා ඉන්නේ. අර අවැඩි අතරම් වෙනවා. ඉදිකට උඩ අතරම් වෙනවා. පුංජ මුදේ නැති වෙන්න යනවා. නැති වෙන්න කිව්වොත් යනවා ජීවිතේ ඉවරයි කියලා. මරණ බයක් එනවා. ආයි ප්‍රහාරණය කරනවා. නවත්තන්නේ. ආයි ඇකිල්ල යනවා. ආයි ඉවරනවා. ආයි ප්‍රහාරණය කරනවා. දැන් මෙච්ච කොච්චරයි මෙහෙමයි. හුස්ම කරන වෙලාව යන්නේ කරන වෙලාව මේකට යන්නේ. සාමාන්‍යයෙන් හුස්ම ගන්නවා අරිනවා. ඔය ක්‍රියාවලියක් උතන හිටිනවා. මේ නිකන් වෙනවා නෙවෙයි. ප්‍රහාරණය කරන මනස වලකදී උත්සාහය පිළි. නවත්තන්නේ ආයි ඇකිල්ල යනවා. ඒතර එකක් පේනවා. මනස කියලා කියන්නේ හිත කියන්නේ. අපි ගොඩනගන එකක් මිසක් තියෙන එකක් නෙවෙයි. ගෙවිලා ගියාම මොකද ඉතුරුන්නේ? ප්‍රසාරණය කරනවා තියෙනවා. මොකද නැගුණා. ආයි ගෙවිලා යනවා මොකද ඉතුරුන්නේ? මෙන්න උදයාවි දකින්නවා. උදා වෙනවා දකින්නවා වැය වෙනවා දකින්නවා. උදා වෙනවා දකින්නවා වැය වෙනවා දකින්නවා. හේතුවක් නිසා උදා වුණා, හේතු නොදේ වැය වුණා. ඔන්න හරියටම දකින්නේ දැන්. නේව සංඥා නා සංඥාව දකින්නවා. දැකලා පස්සේ දකින්නවා. මොකද්ද මේ කරන වැඩේ තියෙන්නේ? මොකද මේ පවත්තන්නේ? තව මෙතන මේ ක්‍රියාවලියක් තියෙනවා. නිදහසක් නැහැ. දැන් නිදහස මොකද උපරිම නිදහස. මේකේ නවත්ත උදාට හිතේ කරන සියලු උත්සාහ ඉවරයි. එහෙනම් ඒ නිහාර උත්සාහ කරන් දෙන්නේ උපරිම නිදහස තියෙන්නේ උත්සාහ විදිහ අතරට දෙන හිතේ කරන දුක නිදහස. එහෙනම් මම මොකද දෙන්නේ ඉබදවල්. වෙන එකක් වෙච්චා. අදාල් ගත්තා ඩග්ගල් ගියා ඉවරයි. ආයි කතා කරන්න වන්න කෙනෙක් ඉඳන් කෙනෙක් නැහැ. නිරෝධේ. මේ දිහා සමාධියක් නැහැ. යන්න.
දැන් යම් කිසි දෙයක් දුකක් ගන්න පුළුවන් හිතේ තියෙන යම් දෙයක් දැන් කාය සංකාර කියන ගොඩනගන එක දුක්ඛ ස්කන්ධය. එතනින් ඇදහිලා විතර්ක විචාරය ආස්වාද ප්‍රත්‍යාසයෙන් ඉඳලා හදනවා ක්‍රියාත්මක කරන එක. ඒක දුක්ඛ ස්කන්ධය උත්සාහය වීර්යය කියන දුක්ඛ ස්කන්ධය. ඒක කියලා මේ කතා කරනවා ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔක්කොම දුක්ඛ ස්කන්ධය. මේ කාය සංකාරයක් දකිනවා, වචී සංකාරයක් දකිනවා, මනෝ සංකාරයක් දකිනවා. ඔක්කොම චිත්ත සංකාරයක් දැකලා අවසාන කරලා ඒ සංකාර තුනේ උනාම අවිසංකාර විරෝධ කරන ගුණ දෙන්න යනවා. අනාද්දේක. ඔය දිහා යන සමාධියක් නෑ. ඔය තමයි ආනාපාන සතිය යන්න පුළුවන් උපරිම සමාධිය. ඔකෙන් ගිහින් ආවට පස්සේ තුන් ලෝකයේම යථාර්ථය දැකලා ඉන්නේ. ආයිතරේ යන්නේ දෙන්නේ නෑ. ගිය ඔයිටිය බලන්න. බැලුවට යථාර්ථය දැක ප්‍රඥාවයි. දැන් මොකද කරන්න ඕනි? තුන් ලෝකයේ බැඳීමක් ඇත්නම් ඒකෙන් අතරින් වැළී විදීම වෙන මොකක් කරන්නද? ප්‍රඥාවයි දිවියලා ඉන්නවා. ආවද? ඔන්න ආනාපාන එකක්. ඔය තමයි දැන් කරගෙන යන ආනාපානද හරියට කරනවා ඕක යන්නේ. එතන මේ අනාවනුපුර සමාපත්තියට යන්න පුළුවන්.